जगदीपय स्वर्ण भूमिय देवन वर වැඩි බුදුරදුන් සහෝදර සමගියෙන් නිදීවිය සුදු අතින් නැගී සෑරදුන් නිමිති දැක සසර දුටුවේ බුදුරදුන් සිහි කරමි බක්කුන් පොහොතා සම්බෝධි වන්දනා. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම යලිත් සම්බෝධි වන්දනා සජීවී විකාශයේ සමගින් අද මෙයතුම් බක් පුරපසළොස්වක පොහොදා බෞද්ධ රූපවාහිනී නාලිකාව පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන පළමු සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සදහැවතුනි, දැවෙන තැවෙන රිදෙන සිත් සූපත් කළ හැකි යමක් වේ නම් ඒ ලෝතර ශ්‍රී සද්ධර්මයෙන් පමණයි. ඒ උතුම් වූ ලෝතර ශ්‍රී සද්ධර්මය සූවිසි පෑ මුළුල්ලෙහිම වාතලයට විසිරුවා හරින බෞද්ධ රූපවාහිනී නාලිකාව එලෙසින්ම බෞද්ධ ගුවන් විදුලිය දෙවනවරටත් සම්බුදු පාපහසින් ශ්‍රී ලංකා ධර්මද්වීපයේ පූජනීය වූ උතුම් බක් පුරපසළොස්වක පොහොය දවසේ පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන මේ උතුම් වූ සද්ධර්ම දේශනා පවත්වන්නට සිදු කළා වූ ආරාධනාව ඉතාමත්ම මෙත්සිත පෙරදරිව පිළිගෙන මේ පරිශ්‍රයට වැඩම කොට වැඩ සිටින ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට හසලක සීල විමල පින්වත් දේශකයන්න් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුතුනත් මැද සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, පුරා දෙහෝරාවක් මුළුල්ලෙහි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පින්වත් ඔබ වෙනුවෙන් මෙලෙස සමීප කරන්නට අද සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරනවා. විශේෂයෙන්ම යාපනය හිටපු ආඥාපති ජෙනරල් මහින්ද හතුරුසිංහ මහතා සහ ධම්මිකා හතුරුසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස ගල්කිස්ස හුළුදාගොඩ පාරේ පදිංචිව සිට මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා. විශේෂයෙන්ම එදා බෞද්ධ මාතෘජාලයේ ආරම්භක අවධියේ පටන් එතුමන් දෝරේ කටයුතු කරන කාලයේ පටන්ම මේ දක්වාම කිසිදු වෙනසකින් තොරව බෞද්ධ මාතෘජාලයේ සමස්ත කටයුතු වෙනුවෙන් අපේ හුදු සෑම පින්කමක් වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන පින්වත් මහත්මවරයෙක් යාපනය හිටපු ආචාර්යපති ජෙනරල් මහින්ද හතුරුසිංහ මහත්මයා. අපි ඒ පිළිබඳවත් ඉතාමත්ම කෘතගුණ පූර්වකව පුණ්‍යානුමෝදනාත්මකව මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම අද දේශනාවේ දෙවන දායකත්වයක් ලෙස පිටකොට්ටේ ඉපිට මුල්ල පදිංචි කුසුමා පෙරේරා මහත්මිය, චන්ද්‍රා පෙරේරා මහත්මයා, සමන්තේ විමලසේන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම සෑම පුන් පොහෝ දිනකම උදෑසන වැඩසටහන වෙනුවෙන් සිය පුණ්‍යවන්තෝ දායකත්වයේ ලබා දීමින් කටයුතු කරමින් ඒ වගේම බෞද්ධ මාතෘජාලය කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සන්නිධානය කරන සෑම පින්කම්වලදීම බෞද්ධ මාතෘජාලයට අතීත දෙන ඉතාමත්ම සදැහැති පිරිසක් බවත් අපි සිහිපත් කරන්නේ ඉතාමත්ම කෘතගුණ පූර්වකව. එසේනම් දේශනාවට දායකත්වය ලබා දී කටයුතු කරන ඒ පින්වත් දෙපිරිසටම මම ආරාධනා කරනවා. පළමුවෙන් වාක්‍යබුතුන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවන් සිදු කොට ඉන් අවසන චාරිත්‍රානුකූලව දහත්වට්ටිය පිළිගන්වා පින්වත් ස්වාමීන් වහන්සේට දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට ඉන් අවසන පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් වූ දේශනාව පුරා දෙහෝරාවක් මුළුල්ලෙහි පවත්වනවා ඇති. එසේනම් මම දැන් ආරාධනා කරනවා ඒ පින්වතුන් හැමදෙනාටම පළමුවෙන් වාක්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවන් සිදු කොට ඉන් අවසන චාරිත්‍රානුකූලව දහත්වට්ටිය පිළිගන්වා දේශනාවට ආරාධනා කරන්නට කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ
සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝකෝ ආවුසෝ විසාක තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ අයංකෝ ආවුසෝ විසාක සක්කාය නිරෝධෝ බුද්ධෝ භගවතාති. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සම්බෝධි මහා විහාරාධිපති අතිගෞරවනීය නම කියන්න අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම අද බක්පුර පසළොස්වක පොහොය දවසේ ධර්ම ශ්‍රවණයටයි සූදානම් වන්නේ. අද ඊටාම වැදගත් දවසක්. ඒකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධාන හේතුව ලංකා වාසීන්ට ඊටාම වැදගත්. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට ලංකා ගමනය සිද්ධ වෙච්ච දවස. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ මව පියා හිටපු ඒ භූමිය කිඹුල්වත්පුරය එහෙ වඩින්නටත් කලින් තමයි ලංකාවට වැඩම කරලා තියෙන්නේ. එhmenan අපිට එකක් තේරෙනවා බුදුරජාණන් වහන්සේට ලංකාව ගැන විශේෂ අදහසක් ඒ කාලෙම තිබිලා තියෙනවා. මොකද මේ බුද්ධ ශාසනය ලංකාවේ පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා. දැන් බලන්න ඒක විශේෂයිනේ. කිඹුල්වතට වඩින්නත් කලින් තමයි මහියංගනීට වැඩම කරලා තියෙන්නේ. ඉතින් මහියංගනීට වැඩම කළාම මහියංගනී ප්‍රාදේශීය පාලකයා විදියට හිටියේ පෙරුමක සුමන කියලා කෙනෙක්. සබරගමුව පාලනය කරගෙනයි යා ඉඳලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විශාල කසින සමාපත්තියෙන් නැගී ඉඳලා මහා ඝන අන්ධකාරයක් මවලා වැඩ හිටපු පත්කඩෙන් ගිනි දැල් විහිදවලා තියෙනවා. ඒක දැකලා හරියට මේ අර එහි හිටපු පිරිස බය වෙලා මහා පුදුම මහා විශ්වකර්ම කෙනෙක් මහා මුතු කෙනෙක් කියලා උන්වහන්සේට මුලින්ම හැබැයි ලංකාවේ හිටිය අය හරියට ඒ කාලේ මේ බුදුරජාණන් වැඩියාම හිරිහැර කරන්න හදලා තියෙනවා. මොකද මෙහෙම ශාස්ත්‍රවරයෙක් ගැන බුදු කෙනෙක් ගැන ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඉතින් හරියට හිරිහැර කරන්න හදලා තියෙනවා. ඒ වෙලාවේ තමයි උන්වහන්සේ කසින සමාපත්තියෙන් නැගී ඉඳලා පත්කඩෙන් ගිනි දැල් විහිදවලා තියෙන්නේ. ඉතින් එහෙම ලංකාවට හැබැයි වෙනකොට ලංකාවේ ප්‍රාදේශීය පාලකයා වෙච්ච ඒ පෙරුමක සුමන කියන කෙනාට බණ කියලා තියෙනවා. මොනවා කිව්වද කියලා ධර්මයේ නෑ කොහෙවත්. බුදුරජාණන් වහන්සේ මොකක් හරි ගැඹුරු බණක් කියන්න ඇතිනේ මේ කෙනෙකුට සෝතාපන්න වෙන්න තරම්. ඒතර සෝතාපන්න වෙන්න මොනවා හරි ගැඹුරු දේශනාවක් කළා නම් ඒ සෝතාපන්න වීමට කරපු දේශනාව මොකක්ද කියලා අපිට ත්‍රිපිටකේ කොහෙන්වත් හොයාගන්න නැහැ. එහෙනම් අපිට සමහර බුද්ධ දේශනා මගහැරිලත් ඇති. මොකද මහියංගනේට ඇවිල්ලා කියපු බණ ත්‍රිපිටකේ නැහනේ. නමුත් වාසනාවකට අර මූලික බුදුරජාණන් වහන්සේ වදාළ
මූලික දේශනා කොහොම අද ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒවා නැති එක ගැන සමහර දේශනා පිළිබඳව අපි ගැටලුවක් හදාගන්න ඕනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කොහොමද තියෙන්නේ ත්‍රිපිටකය කියලා. මේකට හේතුව තමයි අර ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා තේරාපදානේ මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා ධර්මයේ 82,000ක් දරාගත්තා. ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අහලා තවත් 2,000ක් දරාගත්තා. ඒතර තමයි 84,000ක් වෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ සමහර දේශනා අහගෙන තියෙනවා. මුල් අවුරුදු 20 ඇතුළත අග්‍ර උපස්ථායක කෙනෙක් හිටියේ නැති නිසා මුල් අවුරුදු 20 දේශනා කරපු ඊටාම ස්වල්ප දේශනා මග හැරෙන්න බැරිකමකුත් නැහැ. ඒකනේ මේ මහියංගනේට ඇවිල්ලා දේශනා කරපුවා නැත්තේ. නමුත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ දේශනා ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත විමසාගෙන අසාගෙන තිබුණා. එතකොට දෙවෙනි වතාවේ ලංකාදීපයට බුදුරජාණන් වහන්සේ වඩිනකොට ලංකාවේ ඇත්තටම ඒ වෙනකොටත් අරබුදයක්. ඒ තමයි මහෝදර කියලා හිටියා බොහෝම බලවත් ප්‍රතාපවත් රජෙක්. එතකොට මේ මහෝදරගේ නැගණිය හිටියා තිරවිකා කියලා. එයාගේ පුත්‍රයා තමයි චූලෝදර කියන්නේ. එතකොට චූලෝදර කියන්නේ දැන් මේ මාමලා බෑනලා අතර ඇතිවෙච්ච අර්බුදයක් මෙතන තියෙන්නේ. චූලෝදරගේ 100 කලුරිය කරා. කලුරිය කරාම ඒ චූලෝදරගේ 100ට ඒ කියන්නේ තිරවිකා කියන චූලෝදරගේ අම්මාගේ තාත්තා එයාට තිබුණ විශාල මිනි පළඟක්. ඒ විශාල මිනි පළඟ පින්වත්නි එයා මිය යනකොට දුවට දුන්නා. ඒතර දුව දුන්න එයාගේ පුතාට චූලෝදරට. ඔන්න ඔතන තමයි ওই අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඒ අර්බුදය ඇති වුණාට පස්සේ මේ චූලෝදර මහෝදර දෙදෙනා අතර මේ මිනි පළඟකට අර්බුදයක් ඇති වුණා කියන්නේ ඔන්න ඕකටයි. මේ අදට වැදගත් සිද්ධිය. ඉතින් මේ සිදුවීමේදී මහෝදරගේ සහායට මේ කැලණී රජකම් කරපු මණියක්කිත කියන රජුරුත් ගිහින් තියෙනවා. මහෝදරට සහායට ගිහින් තියෙන්නේ මේ දෙන්නම බොහොම බලවත් අය. මේක දැකලා බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැකලා මේ විශාල අර්බුදයක් හදාගන්න යන්නේ. විශාල සමූල ඝාතනයක් වෙන්නයි යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැකලා අනාගතේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන නිසා ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඊටාම කරුණාවෙන් ලංකාවට වැඩම කළා දෙවෙනි වතාවේ. අද වගේ දවසක. හැබැයි දෙවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ තනියම නෙමෙයි. කාත් එක්කද? දෙවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට එහා පැත්තට වෙන්න හිටියා සමිද්දි සුමන කියලා දෙවි කෙනෙක් කිරිපලු රුකකට අධිපති වෙච්ච. ඒ කිරිපලු රුකයට අධිපති වෙච්ච උන්වහන්සේ ගන්ධ කුටියෙන් පාත්‍ර සිවුරු දරාගෙන එළියට වැඩම කරලා සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා පින්වත් සමිද්දි සුමන ඔය කිරිපලු රුක උදුරවාගෙන මාත් එක්ක එන්න කියලා. එතකොට තමයි මේ සමිද්දි සුමන දෙවියෝ කිරිපලු රුක උදුරවාගෙන බුදුරජාණන් වහන්සේට හරියට මුතු කුඩයක් දල්වාගෙන ඉන්නවා වගේ ඔය නාගදීපයට වැඩි ඡායාරූපවල තියෙන්නේ. ඒ සමිද්දි සුමන දෙවියෝ තමයි කිරිපලු රුක තමයි බුදුරජාණන් වහන්සේට පින්වත්නි මුතු කුඩයක් ලෙස දල්වාගෙන ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ කිරිපලු රුක ස්ථාපනය කළා. ස්ථාපනය කරලා තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවෙන් වැඩම කළේ. එතකොට මේ සමිද්දි සුමන දෙවියොත් ලංකාවේ වැඩ ඉඳලා තියෙනවා ඒ වෙනකොට. එදා වෙච්ච තව දෙයක් තියෙනවා. එදා තමයි බුදුරජාණන් වහන්සේට කැලණී රජකම් කරපු මණියක්කිත කියන රජුරු බුදුරජාණන් වහන්සේව සරණ ගිහින්
වැඳලා ආරාධනා කරන්නේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පළවෙනි වතාවේ ලංකාවට වැඩිය අප කෙරෙහි කරුණාවෙන් දැන් මේ වෙලාවේ දෙවෙනි වතාවෙත් අපේ අර්බුදයේ සමනය කරන්නටයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම රජකම් කරන්නේ කැලණියේ තුන්වෙනි වතාවේ භික්ෂු සංඝයා පිරිවරාගෙන තනියම නෙමෙයි. භික්ෂු සංඝයා පිරිවරාගෙන මගේ රාජධානියට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කරලා තියෙනෙත් අද වගේ දවසක. එතකොට මේ තුන්වෙනි වතාවේ නම් ලංකාවට වැඩම කළේ මොකක්වත් අර්බුදයකට නෙමෙයි. තුන්වෙනි වතාවේ වැඩි අර රාජතාන්ත්‍රික ආරාධනාවකට. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේ වැඩි ගමම වැඩම කළේ නෑ. ඉතින් රජුරෝ බලාගෙන ඉඳලා තිනෝ කාලයක් බුදුරජාණන් වහන්සේ වඩි කියලා. නමුත් සෑහෙන කාලයක් වැඩියේ නෑ. දෙවෙනි වතාවෙත් පිරිසක් යවලා තියෙනවා. මේ ඔබ වහන්සේට එදා ආරාධනා කළේ මණියක්කිත රජුරන්ගේ පිරිස අපි ඔබ වහන්සේ මේ වැඩියේ නැත්තේ මොකද කියලා බලල යන්නයි ආ. ඒත් බුදුරජාණන් වහන්සේ වැඩියේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේලා හිම තමයි. සුදුසු කාලේ එනකන් කල්යල් බලලා තමයි වැඩියේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ ලංකාදීපෙට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා තියෙනවා ලංකාවට. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩම කරලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවක වෙච්ච මහා කස්සප මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙනවා. ඒ වෙනකොට රාහුල මහරහතන් වහන්සේට අවුරුදු 14යි. 14ක් වයසේ ති රාහුල මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙනවා. බගු කිම්බිල ආදී මහරහතන් වහන්සේලා ලංකාවට වැඩම කරලා තියෙනවා. දිවස්ලාභීන් අතර අග්‍ර වෙච්ච අනුරුද්ධ මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ලංකාදීපෙට වැඩම කරලා ඒ උන්වහන්සේව පිළිගන්න කෙසල් වලින් තොරන් ගහලා හිස මුඩු කරපු ඒ කියන්නේ මේ කොණ්ඩේ කපපු තරුණයෝ උඩුකය නිරාවරණය කරගෙන පොලිමට බුදුරජාණන් වහන්සේ වඩිනකන් ඉඳලා තියෙනවා. කාන්තාව බොහොම ලස්සනට සැරසිලා පුන්කලස් අතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ පිළිගන්න ඔය කැලණි භාග්‍යතුන් වහන්සේ ඔය දැන් කැලණි රජමහා විහාර භූමිය දක්වා විශාල පිරිසක් එකතු වෙලා තියෙනවා. සුදු වැලි අතුරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩිය මාර්ගයට. එතකොට බුදුරජාණන් වහන්සේ දා පෑන් පහසු වෙලා තියෙනවා කැලණි ගඟේ. එදා බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් පෑන් පහසු වෙලා ගොඩ වෙනකොට එතන මේ නාග දෙවිවරු ඇවිල්ලා ආරාධනා කරලා තියෙනවා. සද්ධාව නැති කෙනෙක් පිළිගන්න නැති වෙන්නත් පුළුවන් මේවා. එතකොට කැලණි එදා නාග දෙවියෝ ඇවිල්ලා ආරාධනා කරලා තියෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි වෙනුවෙනුත් මොනවා හරි වන්දනා කරන්න පූජනීය වස්තුවක් දෙන්න කියලා. එතකොට ওই කැලණි ගඟේ රළ මුවා වෙන තැන බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන් පිහිටවලා තියෙනවා. හැබැයි ඒක අද හොයාගන්න නෑ. ඒක හොයාගන්න නැති හේතුවත් මේ බුදුරජාණන් වහන්සේ ඒ සිරිපා සටහන් පිහිටෙව්වේ මිනිසුන්ගේ ආරාධනාවෙන් නෙමෙයි. ඒක නාග දෙවිවරුන්ගේ ආරාධනාවෙන් තමයි පිහිටෙව්වේ. ඒ නාග දෙවිවරුන්ගේ ආරාධනාවෙන් පිහිටවපු නිසා ඒක ඊටාම විශේෂයි. ඒක ඉතින් අපිට හොයාගන්න වෙන්නේ නැහැ. කැලණි ගඟේ රළ මුවා වෙන තැන සිරිපා සටහන් පිටෙව්වා කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දිය සාටකේ වනපු ගල ඒ දිය සාටකේ හේම ඒ ගලේම වහලා තමයි සිවුරු දාගැබ නමින් මෙගොඩ කැලණියේ සෑයක් ඉදි වෙන්නේ. බුදුරජාණන් තුන්වෙනි වතාවේ ලංකාවට වැඩියාම. ඉතින් මේ වගේ ඉතා විශේෂ සිද්ධි ගානනාවක් අදට මේක වැදගත් වෙන්නේ එදා වඩින්න කියලා ආරාධනා කළේ අද වගේ දවසක. ඒක ඉතාම විශේෂ කාරණයක්. අද මේ දේශනාව ඉතාම වැදගත් දේශනාවක්. අපි මීට කලින් විවිධ ආකාරයෙන් මෙබඳුම පරයාය දේශනාවන් කරලා තියෙනවා. අද මේ ධර්ම දේශනාවට මාතෘකාව වෙන්නේ වඩාත් ගැඹුරු වඩාත් සරලත් දේශනාවක්. හිටි ගමන් සරල වෙනවා, හිටි ගමන් ගැඹුරු වෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මූලපණ්ණාසකේ සූත්‍රයක් චූල වේදල්ල සූත්‍රය කියලා. ඉතාම ලස්සන දේශනාවක්. එකම බුද්ධ දේශනාවකින් අරහත්ත්වයේ කරා යන්න පුළුවන් නම් අන්න ඒ බඳු දේශනාවක් මේක. ඉතාම සිහිනුවණින් මේ දේශනාව ඇහුවොත් එකම මේ බඳු එකම දේශනාවක් අවබෝධය කරා යන්න සෑහෙනවා. අපි දැන් ගොඩාක් දේශනා හොය ගියාට මේක දේශනාවකින් නිවන ස්පර්ශ කරන්න පුළුවන්.
දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට හිස නමාගෙන මේක පුදුම දේශනාවක්. ඒකට හේතුව තමයි මේක බුද්ධ භාෂිතයක් නෙමෙයි. මේක ශ්‍රාවක භාෂිතයක්. ගිහි කාලේ පුදුමේ කියන්නේ ගිහි කාලේ බිරිඳක් සහ ස්වාමියෙක් අතර ඇති වෙච්ච සාකච්ඡාවක්. මේක මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ මේ වේදල්ල කියනකොට අපේ ඔළුවට එකපාරම එනවා මේ අපි මහා වේදල්ල සූත්‍රයෙන් දේශනාවක් කරලා තියෙනවා සාරිපුත්තයන් වහන්සේ දේශනා කරපු එකක්. දැන් මෙතන ධම්මදින්නා මහරහතන් වහන්සේ මහරහත් තෙරණිය තමයි මේ දේශනාව මතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන්සේ වදාළ ධර්මයේ තමයි මතු කරන්නේ. ඒ කාලේ රහතන් වහන්සේලා එහෙමයි. ධර්මයට හිස නමාගෙන තමයි සත්‍ය මතු කළේ. දැන් වේදල්ල කියලා කියන්නේ වේදල්ල කියන වචනේ අහුවෙනවා නවාංග ශාස්ත්‍රු ශාසනයි. සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ඉත්තිඋත්තක උදාන ජාතක අද්භූත ධම්ම ඔහොම කියාගෙන ගිහින් එක තැනකට වේදල්ල කියලා. ඒක නවාංග ශාස්ත්‍රු ශාසන එකක් වේදල්ල කියන්නේ. මොකද්ද වේදල්ල කියන්නේ? වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන් වදාළ දේශනාව කියන එකයි වේදල්ල කියන්නේ. සුත්ත කියන්නේ සූත්‍ර විදියට කියපුවා. ගෙය්‍ය කියන්නේ ගාථා විදිය. ওই නවාංග ශාස්ත්‍රු ශාසනයේ තියෙනවා ඒ නවාංග ශාස්ත්‍රු ශාසනයක් තමයි භාගතුන් වහන්සේ පනවා දේශනා කරන්නේ. වෙය්‍යාකරණ කියන්නේ ව්‍යාකරණේ විතරයි තියෙන්නේ. ගාථා නැහැ. මොනවද දේශනා? වෙය්‍යාකරණ. ධම්මචක්කප්පවත්තන සූත්‍රේ ගාථා නැහැ නේද? ඒකනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනව නේද? වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානී කියලා එක තැනක තියෙනවා. මේ ව්‍යාකරණයේ වදාළ කල්හි කියලා. ඒකේ ගාථා නැහැ. ව්‍යාකරණ විතරයි තියෙන්නේ. ජාතක පරණ සිද්ධි කියනවා. උදාන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිතේ උපදිනවා එකපාරම අදහසක්. ඒක හේතු සහිතව මතුවෙනව නෙමෙයි. බුදු සිතේ එකපාර මතුවෙනවා. ඒ පළවෙනි උදානේ බලන්න. කවුරුත් හිටියේ නෑ එතන. අනේක ಜಾති සංසාරං. පළවෙනි උදානේ. අපිටත් එහෙම ඒවා මතුවෙනව නේද හිටිකම? ඇයි අපි කියන්නේ අනේ හපෝයි කියලා එහෙම කියන්නේ? ඊට වඩා එකක් අපිට කියවෙන්නේ නැහැ. එකපාර ඒවා සැලසුම් කරලා නෙමෙයි කියන්නේ. අන්න ඒ වගේ ඒවා තමයි උදාන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ බුදුසිතේ මතුවෙන උදාන ඒවා හරීම ගම්බීරයි. හරි ලස්සනයි ඒවා. ඒවට කියන්නේ උදාන කියලා. ඔය විදියට කියාගෙන යනකොට එක තැනක තමයි වේදල්ල කියලා. ආන ප්‍රශ්නෝත්තර වශයෙන් ප්‍රශ්නයක් අහනවා උත්තරේ දෙනවා. ඒක නිසා මේකට කියනවා චූල වේදල්ල කියලා. ප්‍රශ්නෝත්තර වශයෙන් තේරුම තමයි ප්‍රශ්නෝත්තර වශයෙන් වදාළ කුඩා දේශනාව කියන එකයි. ධම්මදින්නා රහත් තෙරණිය ඇය රහත් වෙලා එයාගෙන් ප්‍රශ්න අහන්නේ විසාක කියලා ගෘහපතියෙක්. එයා තමයි මේ ධම්මදින්නාගේ ගිහි කාලේ ස්වාමියා. එයා අනාගාමී වෙලා. දැන් බලන්න හරි පුදුමයි නේද? ලස්සනයි. බිරිඳ රහතන් වහන්සේ රහත් භික්ෂුණියක් වෙලා ස්වාමියා අනාගාමී වෙලා ඒ දෙන්න අතර ඇතිවෙච්ච සාකච්ඡාව ලස්සනට තියෙන්න ඇති. දැන් සාමාන්‍යයෙන් නෝන කෙනෙක් සහ මහත්තයෙක් අතර ඇති වෙන සාකච්ඡාවක් බිරිඳ අරහත්ත්වයටපත් වෙලා ස්වාමියා අනාගාමී වෙලා. ඇත්තටම මේක මේ ස්වාමියා වෙච්ච විසාක සිටුවරයාට මේ අදහස එන්නේ විසාක එක දවසක් අනාගාමී වුණා. අනාගාමී වෙලා ගෙදරට එනකොට ධම්මදින්නා ගිහි කාලේ උඩුමහල් තලේ ඉඳලා බලාගෙන හිටියා. වෙනද වගේ විශේෂ වෙනද මේ දෙන්න මුණ ගැහෙනකොට දැන් විසාක එනකන් ධම්මදින්නාව ගිහි කාලේ බලාගෙන ඉන්න උඩුමහල් තලේ ඉඳලා. මේගොල්ලෝ බොහොම ධනවත් අය, සල්ලිකාර මිනිස්සු. බලාගෙන ඉඳලා ධම්මදින්න අත වනනවා. ඒතකොට විසාකත් අත වනනවා පාර එන ගමන් පහළ ඉඳලා. ධම්මදින්න පුරුද්දක් විදියට විසාක එන වෙලාවට සඳලු තලයෙන් බලාගෙන ඉන්නවා තමන්ගේ ස්වාමියා එනකන්. ඒතර ඇය බලාගෙන ඉඳලා අත වනනකොට විසාකත් අත වැනුවා. එදා බනහලා අනාගාමි වෙලා ආවේ. එදා අත වැනුවට එයත් අත වැනුවා. හැබැයි නිකන් කිසිම අර වෙනදා වගේ ලොකුවට hina වෙලා එහෙම එකක් තිබ්බේ නැහැ. ඉක්මනට ඇය පහලට බැස්සා. දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා විසාකට කතා කළා.
විශාක මොකක් හරි මගෙන් වරදක් වුණාද? අපි දෙන්න දැන් කාලයක් පුරුද්දක් විදිහට ඔයා එනකම් මං උඩ ඉඳලා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඔයත් පුරුද්දක් විදිහට මට අතවනලා hina වෙනවා. දැන් මේ ගොඩාක් මෝරපු අය වයසට ගිය අය නෙමෙයි මේ අය. විවාහ වෙලත් ලොකු කාලයක් නැහැ. ඒත් අද ඔයාගේ මූණේ වෙනසක් තියෙනවා. ඒ වෙනස විශාක මම දකිනවා. ඇයි මේ? මගින් වරදක් වුණා නම් මට කියන්න මං එක හදා ගන්නම්. එතකොට ඇයිට කියනවා මම මේ කාමයන් එක්ක මගේ ගනුදෙනුව තවදුරටත් මට කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා මට මේ කාමයන් එක්ක ගනුදෙනුව අතහරින්නයි දැන් හිත දීලා තියෙන්නේ. එතකොට විශාකට ධම්ම දින්නා කියනවා මටත් එහෙමයි. මටත් මේක ඕනේ නැහැ. බලන්න මේ සංසාරේ ಗುಣධර්ම පුරාගෙන ඉන අය අද නෝන ධර්මී ඉන්නකොට මහත්ය ධර්මී නැහැ. මහත්ය ධර්මී ඉන්නකොට නෝන තමයි කකුලෙන් අදින්නේ. සමහර විට ධර්මයේ දියුණු කරගෙන එනකොට ඒ කියන්නේ gedara විරෝධය ඉන්නේ එළියෙන් නෙමෙයි. විරෝධය ඉන්නේ ගේ ඇතුලෙන්. අල්ලපු gedarin විරෝධයක් එන්නේ නැහැ. ඒ කියන්නේ එච්චරට ධර්මී නෑ. ඒ කියන්නේ අර පෙරුම් පුරාගෙන අත්වැල් අල්ලගෙන ආපු මිනිස්සු අද නෑ. ඒ නිසා මහත්ය හොඳ එහෙම මට හම්බ වෙලා තියෙනවා එකට අත්වැල් අල්ලගෙන වගේ ಗುಣධර්ම දියුණු කරන අය නැතුවමත් නෙමෙයි. එහෙමයි ඉන්නවා. හැබැයි පින්වත්නි එහෙම අය හරිම අඩුයි. එහෙම අය හරිම අඩුයි. ඒ වගේ දෙන්නෙක් තමයි මේ විශාකයි ධම්මදින්නයි කියලා කියන්නේ. ධම්මදින්නාව කිව්වා ඔයාට මේක එපා. එතකොට ධම්මදින්නා කියනවා ඔයාට මේක එපයි නං මටත් එපා. මටත් ඕනේ නැහැ. මාවත් ඔය ආරණ්‍යයකට ගිහින් දාන්න. මටත් ඕන මේ කාලේ මේ දුක ඉවර කරගන්න. මේගොල්ලෝ ආස්වාදේ හොඳට දන්න අයනේ. ආස්වාදේ හොඳට දැනගත් අය. දැන් මේගොල්ලන්ට ආදීනවත් තේරිලා තියෙන්නේ මොකද්ද? ආස්වාදේ ටිකයි කියලා. ආස්වාදේ බොහොම පොඩ්ඩයි කියලා. ඒක තේරෙනවනේ කාලයක් යනකොට. කාලයක් ආස්වාදේ හොයාගෙන ආස්වාදේ පස්සේ ලුහු බඳිනවා. ආස්වාදේ පස්සේ ලුහු බැඳලා එක කාලයක් එනවා. අනේ මේකේ මොකද්ද හිතපු සාරය? මේකද අපි හොයාගෙන ගියේ කියලා එක දවසක් එනවා ඔළුවට. අන්න ඉදාට විකල්පයේ විදියට යා ධර්මයේ හම්බ වුණොත් එයාට විකල්පයේ විදියට ධර්මයේ හම්බ වුණොත් එයා නිවෙනවා. ධර්මයේ නැත්තම් දැන් අපිට මොනවා වුණත් වාසනාවකට අපිට ධර්මයේ තියෙනවා. ඒ නිසා විකල්පයේ විදියට අපිට ධර්මයේ තෝරගන්න පුළුවන්. ආස්වාදයේ දැකලා ඒක ආදීනව සහිත බව තේරෙනවා. මොකද ආදීනවේ? ආස්වාදේ විනාශ වෙනවා. අන්න ආදීනවේ. ඒ කියන්නේ සුඛ ආස්වාදයක් තියෙනවා තමයි ඇහැ ඉස්සරහට ආපු රූපේ. හැබැයි මේ සුඛ ආස්වාදේ විනාශ වෙනවා. අන්න ආදීනවේ. අනිත්‍ය වෙලා යනවා. ඒක තමයි ආදීනවේ. එතකොට ධර්මයේ තියෙන කෙනා විකල්පයකට එනවා. මොකද්ද? නිස්සරණය. මොකද්ද විකල්පය? නිස්සරණය. නිස්සරණය කියන්නේ මොකද්ද? නිස්සරණී කියන්නේ ඇස ඉදිරියට එන රූප බලන්නේ නැතුව ඇස් පියාගන්න එකද? නෑ. ඇස ඉදිරියට එන රූපේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒවා කෙරෙහි පවතින චන්දරාගය දුරු කරන එක. අන්න ඒකයි නිස්සරණී. ඒ නිස්සරණීට එන්නේ ආස්වාදයේ හැටියට තේරුම් අරගෙන. එතකොට ආස්වාදයේ හැටියට තේරුම් ගන්න ආස්වාදයේ විඳපු කෙනෙකුට හරිම පහසුයි. ඒකනේ කාලේ හරියට ජීවිතේ විඳලා අන්තිම වෙලාවේ ධර්මයට ආපු ගමන් ධර්මය අවබෝධ කළේ. ඒ දන්නවා ආස්වාදේ හරිම ටිකයි කියලා. අම්බපාලි වගේ කෙනෙක් ආස්වාදේ ටිකයි කියලා දන්නවා. ඒ නිසා එයා දැනගත් ආස්වාදේ වෙනස් වෙනවා කියලා. එයා ආදීනව දැක්කා. එයා ආස්වාදේ ගෙනත් දුන්න ලෝකයේ කෙරේ චන්දරාගය දුරු කරගත්තා. එතකොට එයා නිස්සරණයටපත් වුණා. අන්න ඕක තමයි නිස්සරණය කියන්නේ. දැන් මේ ධම්මදින්නාවත් ආස්වාදේ හොඳට දන්නවා. ඒගොල්ලෝ භෞතික ආස්වාදේ ගැනත් දන්නවා. භෞතික සම්පත් වලින් එයාට ගෙනත් දුන්න ආස්වාදයේ හැඩයක් දන්නවා. ඒ වගේම මේ ආස්වාදේ ඊටාම බොහොම පොඩ්ඩයි කියලාත් දන්නවා. ඒක දැනගෙන එයා කිව්වා මටත් එපා මේක. මාව ආරාමයකට ගිහින් දාන්න කිව්වා. අද නම් නිකන් පරීක්ෂා කරන්න වගේ නෙමෙයි කියන්නේ. මට මේක එපා වෙලා තියෙන්නේ ඔන්න ඔය මං කොහේ හරි ගිහින් දාන්න කියලා කියනෝ නේද? ඒ විහිළුවට කියන කතා.
ගිහින් දාන්න හැදුවොත් එහෙම යා දහසකුත් කතා කියයි අනිත් පැත්තට හැරෙන්න. එතකොට මේ ධම්මදින්නාවගේ ධර්මයට එන්න තියෙන උවමනාව දැකලා විශාක පහුවෙනිදා උදේම ගියා පින්වත්නි බිම්බිසාර රජුව හම්බ වෙන්න. බිම්බිසාර රජුව හම්බෙන්න ගිහින් කිව්වා රජතුමාට මේ දෙන්න යාළුවෝ හිතවත්. බිම්බිසාර රජුරොන්ට කිව්වා රජතුමනි මට උදව්වක් ඕන කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මට ඕන රන් දෝලාවක් ඕන කිව්වා. රත්තරන් දෝලාවක් ඕන කිව්වා. ඇයි කියලා ඇහුවා. මොකද එකපාර රත්තරන් දෝලාවක් හොයන්නේවා. මගේ බිරිඳට පැවිද්දට හිත නැමිලායි තියෙන්නේ. ඇයව නිකම්ම ආරාමෙට ගෙනියන්න බෑ මට. ඇයව මං ගෙනියන්න ඕන රත්තරන් දෝලාවක. බලන්න මේ ಗುಣධර්ම දියුණු කරගෙන ඉන්න චරිත. ඒ අතහැරීම කොච්චර ලස්සනයිද? ඇයි මේ කාම ලෝකයේ ආස්වාදේ බොහොම ටිකයිනේ. ඉතින් මේකෙන් ඈතර වෙනවා නම් මොනතරම් යහපතක්ද කියලා හිතන්නදී. ඉතින් මේක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඊට පස්සේ ග්‍රන්ථෝලාවක් කිල්ලුවාම මේ බිම්බිසාර රජුරුවත් බුදුරජාණන් වහන්සේට බොහොම හිතවත් කෙනෙක් නේ. කිව්වා එහෙනම් මන් දෙන්නම් කිව්වා. රත්තරන් දෝලාවක් දුන්නා. Tamanගේ බිරිඳ පැවිද්දට අරන් ගියේ රත්තරන් දෝලාවකින්. අනාගාමී ශ්‍රාවකෙක් ස්වාමියා. ඒතකොට බිරිඳ රහත් වෙලා බිරිඳ අනාගාමී වෙලා නැහැ. බිරිඳ පැවිද්දට අරන් ගියේ රත්තරන් දෝලාවකින්. අය අරගෙන ගිහින් කැලෑවේ ඇයේ ආරාමේ ඉඳලා නැහැ වැඩි කාලයක්. ඇයට හිතිලා තියෙනවා මේ ආරාමේ මට ඉන්න බෑ. මං හොඳට හුදේකලා ආරාමයකට යනවා කියලා ධම්මදින්නා තෙරණිය පැවිදි වෙලා දුර ආරාමයක ගැඹුරු කැලෑවේ කුටියක ඉඳලා තියෙනවා. ඔහොම කාලයක් ගියා. එතකොට ඒ අතහැරීමත් හරිම සුන්දරයි. කාලයක් ගියාට පස්සේ විසාකට ආරංචියක් ආවා. මොකද්ද? අන්න ඔයාගේ ගිහි කාලේ බිරිඳ රජගහ නුවරට ඇවිල්ලා. අන්න ඒ වෙලාව විසාකට හිතුණා ඇයි දන්නේ ආවේ. ආරාමේ ඉන්නත් බෑ කියලා කැලෑවට ගියේ. මොකටද දන්නේ රජගහ නුවරට ඇවිල්ලා තියෙන්නේ? එපා වෙලාවක්ද පැවිද්ද? එයා මේ හිතේ ස්වභාවයේ විශාක හොඳටම දන්නවා. මේ හිත පෙරලෙනවා කියලාත් විශාක හොඳටම දන්නවා. ඒ නිසා විශාක මොකද අනාගාමි කෙනෙක් නේ. විශාක බැලුවා ඇයිද දන්නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔක් ගිහින් අහන්නත් බෑනේ. ගිහි කාලේ නම් අහන්න පුළුවන්. දැන් එකපාරම ගිහින් අහන්න බෑනේ පින්වත්නි. මේ ඔයා මොකද ආවේ කියලා අහන්න බෑනේ. ඒ නිසා විශාක බැලුවා කොහොමද ඇයගේ තත්ත්වය මන් තේරුම් ගන්නේ. රජගහ නුවරට ඇවිල්ලාලු. දැන් රජගහ නුවරට ඇවිල්ලා නම් මං එකපාරම ගිහින් ඇයි ආවි කියලා අහන්න බැරි නිසා මොකද්ද මං කරන්නේ? අන්න ඒ වෙලාවේ ආ හිතාගත්තා. ඇය රහත් වෙලා ඇවිල්ලාද නැත්නම් මේ පැවිද්ද එපා වෙලා ඇවිල්ලාද? මොකද මේ හිත ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. දැන් බුද්ධ කාලේ හිටිය සමහර මහාන වෙච්ච හාමුදුරුවරු ඒ හාමුදුරුවරු අවංකව මහාන වුණේ. සද්ධාවෙන්ම පැවිදි වුණේ. ටික කාලයක් යනකොට ඒ ස්වාමීන් වහන්සේලාට හිතුණා මේක හරියන්නේ නැහැ. සද්ධාවෙන් මහාන වුණේ. හැබැයි ඒක හරියන්නේ නැහැ කියලා ඒ හාමුදුරුවලාට හිතුනේ පොඩි දෙයකට. සමහර පුංචි දේවල්. සමහර ස්වාමීන් වහන්සේලා හිටියා අමාරුවෙන් බිරිඳගෙන් කැමැත්ත ගත්තේ. එක හාමුදුරු කෙනෙක් හිටියා බිරිඳගෙන් කැමැත්ත ගත්තේ බොහොම අමාරුවෙන් අරගෙන හරි එහෙනම් ඔයාට ඕන දෙයක් කරගන්න කියලා තමයි බිරිඳ අතෑරියේ. ඉතින් පින්ඩ පාතේ යනකොට ඒ හාමුදුරන්ට හිතුණා මේ පින්ඩ පාතේ පොඩි හාමුදුරු ඉස්සරහින් යනවා. මොකද අපි ගරු කරන්නේ සංගමහලු පිළිවෙලටනේ. පිටිපස්සෙන් යනවා මේ වයසක හාමුදුරු. ටික වැඩි හිටි කෙනෙක්. මේ හාමුදුරු බැලුවා මේ මගේ ළමයි වගේ අය ඉස්සරහින් යනවා. ඒගොල්ලන්ට කන්න දීලා මට හම්බ වෙන්නේ. කමක් නැහැ. ඉතින් මහානකම මේක නම් මම මේක කරගෙන ඉන්නවා කියලා හිතලා බැලුවා දානෙත් ගොරෝසු විදියට තමයි අන්තිම වෙනකොට හම්බ වෙන්නේ. ඒ කියන්නේ අර බෙදලා අන්තිමට ඉතුරු වෙන ටිකනේ හම්බ වෙන්නේ. මෙයාට බැලුවා කමක් නැහැ මේ ටිකත් වළඳලා ඉන්නවා. හැබැයි ඔය යන පාරෙන්මනේ අපේ ගෙදරක් තියෙන්නේ. ඔන්නේ හාඳුරන්ට ඔළුවට ආපු දෙයි. ඔය යන පාරෙම අපේ ගෙදරක් තියෙන නිසා යන පාරෙම හිමීට අපේ ගේටත් ගොඩ වෙලා යනවා ඉතින්. ඊට පස්සේ ගෙදරට ගොඩ වෙනකොට නෝන ඇහුවා අනේ හාඳුරනේ මොකද මේ කියලා ඇහුවා. ඊට පස්සේ කොහොම මේ දානේ එච්චර හොඳට හම්බෙන පාටක් නැහැ. මම මහානකමට කැමතියි. ඔයා උයාගත්තේ ඒවා ටිකක් තියෙනවනම් මට දෙන්න කිව්වා.
ඊට පස්සේ අර නෝනා මොකද කරන්නේ? එදා උයලා තිබ්බ කෑම ටිකක් දුන්නා. ආයෙත් අර නෝනාගේ ආහාරවල රහ වැටුණා. හැමදාමත් එනකොට දානි ගන්න ගෙදරට කොට වුණා. නෝනත් පුරුදු වුණා හැමදාමත් උයලා ටිකක් ඉතුරු කරගෙන ඉන්න. හාමුදුරුවන්ට දෙන්න. දැන් මේ නෝනට හිතුණා මේ හාමුදුරුවෝ ඇත්තටම තවමත් කලින් වගේ මට ලෙන්ගතුයිද දන්නේ නැහැ. මේක පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් දානි නම් අරගෙන යනවා. එක දවසක් බඩු මුට්ටු ටික ඔක්කොම ලෑස්ති කරලා ගෙදර ඔක්කොම වැඩ ටික ඉවර කරලා ගෙදර අස් කරනවා. එතකොට අර හාමුදුරුවෝ දානි ටිකත් අරගෙන ආවා. දෙන්න බෙදාගෙන තමයි දැන් කෑම කන්නේ. ඇහුවා මොකද මේ අද වෙනසක් තියනවා ගෙදර? හාමුදුරුවනේ මම මෙහින් යන්න කියලා. ඇයි කියලා ඇහුවා. හාමුදුරුවෝ නම් ළඟදී පිරිනිවන් පායි. මටත් යන කලදසාවක් තියෙන්න එපායි. හාමුදුරුවෝ නම් ළඟදී පිරිනිවන් පායි. ඒ වුණාට මටත් මොකක් හරි තියෙන්න ඕන. ඒ නිසා හාමුදුරුවනේ මට නම් මම මේ පැත්තේ ඉන්නේ නැහැ. ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න. මම මගේ වැඩක් බලාන මෙහින් යනවා. අඬලා තියෙනවා අර හාමුදුරුවෝ. අනේ යන්න එපා මං ඉන්නම් ගෙදර කියලා. දැන් මේ සද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. මේ හිත පෙරලෙන විදිය බලන්න. අර මහානකමට ආවේ බිරිඳගේ අකමැත්තෙන්. බලෙන් ඇවිටිලි කරලා මට පැවිද්ද ඕන අවංක සද්ධාවෙන් මහාන ඕන. හිත පෙරලෙනවා. ඒ නිසා හිතේ කතා විශාක හොඳටම දාන්න කෙනෙක්. විශාක හිත ගැන හොඳටම දන්නවා. ඒ නිසා තමයි විශාකට සැකයක් එන්නේ. ධම්මදින්නාව ආවේ රහත් වෙලාද නැත්නම් මොකක්වත් හිතවත් පෙරලිලාද? ඕක අහගන්න එපාය ගිහින් කියලා තමයි විශාක කෙලින්ම ධම්මදින්නාව ළඟට යන්නේ. ධම්මදින්නාව ළඟට ගිහින් ඔක් කෙලින්ම අහන්න බෑනේ. ඔන්න යා ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒකට උත්තර දෙන්නවා ධම්මදින්නා රහත් වෙරණි. රහත්භාවය ගැන එක්තරා විදිහක මේක පරීක්ෂාවක් එක පැත්තකින්. හරි ලස්සනයි. සමහර ප්‍රශ්න කෙටි, පිළිතුරුත් කෙටි. දීර්ඝ ප්‍රශ්න තියෙනවා, පිළිතුරුත් දීර්ඝයි. ප්‍රශ්නීය ස්වභාවයට තමයි ධම්මදින්නා රහත් වෙරණි උත්තර දෙන්නේ. ගිහි කාලේ ස්වාමියා අනාගාමී වෙලා ඒ ස්වාමියාගේ විවාහක බිරිඳ රහත් වෙලා රහතන් වහන්සේ නමක් සහ අනාගාමී ශ්‍රාවකෙක් ඇතිවෙච්ච සාකච්ඡාව ලස්සනයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. ධම්මදින්නා භික්ෂුණිය ළඟට විශාක ආවා. විශාක ඇවිල්ලා විශාක ධම්මදින්නා රහත් වෙරණියට ආමන්ත්‍රණය කරන්නේ ආර්යාවනී කියලා. ආර්යාවනී. ඔන්න දැන් ආවිල්ලා අහන ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නවල තේරෙනවා විශාකටත් හොඳ දහම් දැනුමක් තිබිලා තියෙනවා. මොකද අනාගාමී කෙනෙක්නේ. එයා අහනවා සක්කායෝති අයියෝ කතමානුකෝ අයියෝ සක්කායෝ උත්තෝ භගවතාති. ආර්යාවනී මේ සක්කාය කියලා වචනයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සක්කාය කියලා කුමක් ගැනද වදාළේ? අන්න බලන්න ශාස්ත්‍රඥ වහන්සේට ගෞරවය දීලා තමයි යන්නේ සාකච්ඡාව. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ ගැන කිව්වේ? එහෙමයි අහන්නේ. ඔබතුමී මොකද්ද මේ ගැන හිතන්නේ කියලා අහන්නේ. එහෙම කියන ඒවා අහන්නත් එපා. මට හිතෙනවා මෙහෙම. එහෙම කියනෝනේ දෙක එක්කනා. මම නම් හිතන්නේ මේ විදියට. එයා හිතන ඒවා අහන්න එපා. අහන්න භාග්‍යවතුන් වහන්සේ කියාපු එක. දැන් බලන්න මේ ප්‍රශ්නේ අහන විදිය. සක්කායෝති සක්කාය කියලා බුදුරජාණන් වහන්සේ එකක් වදාලා. ඒ බුදුරජාණන් වහන්සේ සක්කාය කියලා වදාළේ කුමක් ගැන ධාර්යාවනි? කුමක් ගැනද? දැන් එතකොට විශාක සිටුවරයාට ධම්මදින්නාව දෙන උත්තරේ. දැන් සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවනේ. පළවෙනියෙන් සෝතාපන්න වෙනවා නම් සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕන. සෝවාන් වෙන කෙනෙකුට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕනේ. ඒක ගැන තමයි මේ අහන්නේ. එතකොට සෝවාන් වෙන කෙනෙක්ගේ සංයෝජන කීයක් දුරු වෙනවද? 3ක් දුරු වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය දුරු කරගන්න විතරයි මාර්ගයක් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට විචිකිච්ඡාව ඒක සක්කාය දිට්ඨිය නැති වෙනකොට නිකම්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ විචිකිච්ඡාව නැති කරගන්න ඍජු මාර්ගයක් නැහැ. සීලබ්බත පරාමාස නැති කරගන්න ඍජු මාර්ගයක් නැහැ.
එක සෝතාපන්න වෙන සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනකොට ඉතුරු සංයෝජන දෙකත් අයින් වෙලා යනවා. දැන් බලන්න සක්කාය කියන මොකද්ද සක්කාය කියලා කියන්නේ? එහෙනම් දැන් අපි ඔක්කොම වැඩ ටික නතර කරලා මේ තියෙන සුපුරුදු පරණ වැඩ ටිකත් කරන ගමම්ම මේකට තමයි මහන්සි වෙන්න ඕන පළවෙනි. ඇයි? සෝතාපන්න වෙන්න උත්සාහ කරන්න ඕන. එතකොට එහෙනම් දැන් මේ එකයි මම කිව්වේ එකම දේශනාවකින් මාර්ගඵල අවබෝධය කරා යනවා නම් ඒකට සෑහෙන දේශනාවක් මේක. එතකොට අර විශාක සිටුවරයාට ධම්මදින්නාව දෙනවා පංචකෝ ඉමේ ආවුසෝ විසාක උපාදානක් කන්දෝ සක්කායෝ උත්තෝ භගවතා. විසාක සක්කාය කියන වචනේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධය ගැනයි. අන්න බලන්න. එහෙනම් ඒකේ අවබෝධයෙන් තමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වෙන පාරක් නැහැ. දැන් මේ දේශනාවල මේක තියෙනවා. දැන් පංච උපාදානස්කන්ධය ගැන නිතර කියනකොට මේ පංච උපාදානස්කන්ධයම ගැන කියනවා. ඇයි මේක ගැන කියන්නේ වෙන ඒවා නැද්ද මොකක්වත්? දැන් මේ දේශනාවල තියෙනවනේ ඒකින් සෝවාන් වෙන්න තියෙන්නේ කියලා. මේකෙම තියෙනවා පංචකෝයි මේ ආවසෝ විසාක උපාදානක්ඛන්தோ සක්කායෝ උත්තෝ භගවතා. විසාක භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියන වචනේ යෙදුවේ පංච උපාදානස්කන්ධය ගැනයි. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ දෘෂ්ටියට. ඒකයි සෝවාන් වෙන කෙනෙක් පළවෙනියෙන් නැති කරගන්න ඕනේ. එහෙනම් වෙන එක වැල්වට අරන් එකක්වත් හොයලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඉමේකෝ විසාක පංච උපාදානස්කන්ධා සක්කායුතෝ භගවතා. භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියලා වදාළේ සෙය්‍යතිදං කුමකටද? රූප උපාදානස්කන්ධෝ රූප උපාදානස්කන්ධයට, වේදනා උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධයට. මම මේ සරලව පුංචි දරුවෙකුටත් තේරෙන්නයි මේ කියන්නේ. සංඥා උපාදානස්කන්ධෝ සංඥා උපාදානස්කන්ධයට, විඥාන උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධයට, ඊට කලින් කියන සංකාර උපාදානස්කන්ධෝ සංකාර උපාදානස්කන්ධයට. ඔන්න ඔය ටිකට තමයි විසාක භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියලා පැනෙව්වේ. අන්න දැන් සක්කාය කියන එකට අදහසක් ඇවිල්ලා තියෙනවා. සක්කාය කිව්වේ මොකටද? පංච උපාදානස්කන්ධය ගැන. මොකද සෝවාන් වෙන කෙනෙක් පළවෙනියෙන් අයින් කරගන්න ඕන සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි. දැන් තව එකක් අපිට විසඳුණා. සක්කාය දිට්ඨිය විතරයි නැති කරගන්න තියෙන්නේ. විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය නිකන් නැති වෙනවා. ඒකට මගක් නැහැ වෙනම. එහෙමනම් දැන් මේ සෝවාන් වෙන කෙනෙක් මෙතනම නෙමෙයිද මේ ගැටලුව ලියන්න ඕන? මෙතනමයි ලියන්න තියෙන්නේ. මෙතනමයි. එතකොට ඔන්න විශාක අහනවා දෙවෙනි ප්‍රශ්නේ. එහෙනම් සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයට නෙමෙයි පංච උපාදානස්කන්ධයට. පංච උපාදාන. දැන් අපිට පංච උපාදානස්කන්ධයක්ද තියෙන්නේ පංචස්කන්ධයක්ද තියෙන්නේ? අපිට තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඇයි? අපිට මේ දකින්න රූපය නිසා ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහාම දකින්න රූපේ නිසා පංචස්කන්ධයක් පහළ වෙනවා. හැම වෙලාවකම පංචස්කන්ධයක් පහළ වෙනවා. ඒතර මේ පංචස්කන්ධේ පහළ වෙනකොට අපිට මේ සක්කාය ගැන අවබෝධයක් නැති නිසාම මේ පංචස්කන්ධය උපාදානය වෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම දකින්නකොට චක්කු විඥානය පහළ වෙනවා. ඒ චක්කු විඥානය පහළ වෙනකොට යා ඇහැ මුලාවෙන් දකින්නකොට මෝහය තියෙනවා නම් ඒ විඥානස්කන්ධයට උපාදානය වෙනවා. ඒ ඔස්සේ සංඥා පහළ වෙනවා. රූප සංඥා. මම, මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙදර, මගේ කාර් එක, සවිඥානික අවිඥානික දේවල් ඔක්කොම යා දකින්නකොට සංඥා පහළ වෙන්නේ නැද්ද හිත තුල? ඒ දැකීම මාත්‍රය තුලම සංඥාව පහළ වෙනවා. සංඥා උපාදාන. ඒ සංඥාව පහළ වෙනකොට ඒ සංඥා උපාදානය වෙනවා යාට. ඒ සංඥාව නිසා මෙයාට සුඛ වේදනා උපදිනවා. දුක්ඛ වේදනා උපදිනවා. මේ දැකීම මාත්‍රය නිසා වේදනා උපාදානය වෙනවා. එයා සුඛ වේදනාව පවත්වන්න හදනවා. දුක්ඛ වේදනාව පිළිකුල් කරනවා. වේදනා උපාදානස්කන්ධය. ඊට අනුව සිතුවිලි හිතට ගලනවා. හිතට සිතුවිලි ගලාගෙන ඉනවා. සංකාර ඒකට කියන්නේ. සංකාර උපාදානස්කන්ධය. ඒ සිතුවිලිත් එයා උපාදානය කරගන්නවා. ඔය විදියට බලාගෙන යද්දී පින්වත්නි මේවා අපිට හැම වෙලාවකම උපාදානය වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය උපාදානි නැත්තම් දුකින් නිදහස්. බලන්න මේකේ පියවර කීපයකට යන්නේ.
ඉතින් මේවා පැය ගාණක් කතා කරන්න පුළුවන් දේශනා. ඊළඟට කියනවා විශාක සිටුවරේ අහනවා සාදු අයිබ්‍යේති කෝ විසාකෝ උපාසකෝ ධම්මදින්නා බික්කුනි වාසිතං අභිනන්දුන්ති. එතකොට විසාක සිටුවරයා සාදු සාදු කියලා ඒක අනුමත කරලා සතුටින් පිළිගත්තා. සතුටින් පිළි අරගෙන යා දෙවෙනි ප්‍රශ්නය ඇහුවා ආර්යාවෙනි හරි. සක්කාය හටගන්නේ කොහොමද? ඔන්න යාගේ දෙවෙනි ප්‍රශ්නේ. සක්කාය සමුදයෝති. මේ සක්කාය සමුදය කියලා එකක් තියෙනවා ධම්මදින ආර්යාවෙනි. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ මේක ගැන මොනවද වදාළේ? එතකොට ඇයි කියනවා සක්කාය සමුදය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම ගැන. කොහොමද? අයං ආවුසෝ විසාක තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී. විසාක පෝනෝ භාවිකා යලි යලිත් භවය හැදෙන. පෝනෝ භාවිකා කියන්නේ යලි යලිත් භවය හැදෙන. නන්දිරාග සහගතා ආස්වාදයෙන් ඇලෙන తත්‍ර తත්‍රාබිනන්දිනී ගිය තැන සතුටෙන් පිළිගන්න තණ්හාවක් ඇද්ද? ඔන්න ඔය තණ්හාවයි සක්කාය සමුදය කියන්නේ. රූපේ කෙරෙහි පවතින රූප තණ්හාව නිසාමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල නැවත නැවත පංචස්කන්ධේ උපාදානෙ වෙන්නේ. අයි තණ්හා පත්‍ය උපාදානං කියලානේ කියන්නේ. උපාදානී ක්‍රියාත්මක වෙන්නේ හිතේ තණ්හාව පවතින තාක්කල්. තණ්හාව නැත්තම් හිතේ තණ්හාව නැත්තම් උපාදානයක් නැහැ නේ. කියන්නේ රහතන් වහන්සේලා තුල පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ රහතන් වහන්සේලා තුල ඒකයි දැකපු දේ දැකීම මාත්‍රයෙන් අතහැරිලා යන්නේ. අහපු දේ ඇසීම මාත්‍රයෙන් රහතන් වහන්සේලා තුල අතහැරිලා යන්නේ ඒකයි. දැනිච්ච දේ දැනිච්ච මාත්‍රයෙන් රහතන් වහන්සේලා තුල අතහැරිලා යන්නේ ඒකයි. සිතුණු දේ සිතුණු මාත්‍රයෙන් රහතන් වහන්සේලා තුල අතහැරිලා යන්නේ ඒකයි. හේතුව උන්වහන්සේලාට තණ්හාව නැහැ. තණ්හාව නැත්තේ ඇයි? අවිද්‍යාව නැති නිසා. මොකද ලෝක සත්‍යය තණ්හාවෙන් බැඳින්නේ අවිද්‍යාව තියෙන තාක්කල් විතරයි. ඇස ඉදිරියට එන රූපේ තුල මෝහය නැත්තම් මෝහය කියන්නේ මුලාව නැත්තම් එයාගේ හිතේ ඇස ඉදිරියට එන රූපේට රාගයක් ඇති වෙන්නෙත් නැහැ. ද්වේෂයක් ඇති වෙන්නෙත් නැහැ. නිරුද්ධ වී යන ලෝකයක් බව යා මනසින් දකිනවා. එතකොට දැන් එහෙනම් සක්කාය සමුදය කියලා මේ විදියට පංචස්කන්ධේ උපාදානයේ වීම පැනවෙන්නේ කොතනද කියලා අහනකොට ධම්මදින්නාව කියනවා විශාක තණ්හාව නිසායි උපාදානය පැනවෙන්නේ. ඊට පස්සේ කියනවා සක්කාය නිරෝධෝ කියලා කතාවක් තියෙනවා. ඔන්න විශාක අහනවා ඊළඟට. සක්කාය නිරෝධය කියලා කතාවක් තියෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ ගැන ආර්යාවෙනි වදාළේ? එතකොට විසාකට කියනවා යෝකෝ විසාක තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අයංකෝ විසාක සක්කාය නිරෝධෝ උත්තෝ භගවතාති. විසාක ත්‍රිවිධ තණ්හාව නොඇල්මින් නිරුද්ධ වීමක් ඇද්ද? චාගෝ පටිනිස්සග්ගෝ අතහැර දැමීමක් ඇද්ද? දුරු කිරීමක් ඇද්ද? නිදහස් වීමක් ඇද්ද? අන්න ඒකයි බුදුරජාණන් සක්කාය නිරෝධය කියලා වදාළේ. එහෙනම් මේක අපි දන්න චතුරාර්ය සත්‍ය පරියාය. එතකොට මේ පින්වත්නි හැම තැනකම චතුරාර්ය සත්‍ය පරියායයි භාග්‍යවතුන් වහන්සේ මතු කළේ. ඒකට ධර්මයේ තියෙනවා මහණෙනි, ඒ කියන්නේ සියලු බුදුවරු මතු කරන්නේ චතුරාර්ය සත්‍ය. මේක තමයි ආර්ය සත්‍ය. එක තැනක එක දේශනාවක තියෙනවා මහණෙනි ඔබත් මමත් මේ සංසාරේ යන්නේ කාරණා 4ක් අවබෝධ නොවීම නිසායි. ඒ දුක නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. මහණෙනි ඔන්න ඔය ආර්ය සත්‍ය 4 අවබෝධ නොවීම නිසායි ඔබත් මමත් සංසාරේ යන්නේ. මහා හත්ති පදෝපම කියලා සූත්‍රයක් තියෙනවා.
ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ තියෙනවා හරියට යම්තාක් ලෝකේ කුසල් ඇද්ද ඒ කුසල් ඔක්කොම චතුරාර්ය සත්‍යයට දාලා කතා කරන්න පුළුවන් කියලා. හේතුව ඒ නිසා තමයි ওই සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා තියෙනව නේද? මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ? සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඒර්දිපාද එතන 12යි. පංච ඉන්ද්‍රිය, පංච බල එතන 10යි, 12යි 10යි 22යි. ඊට පස්සේ පින්වත්නි සප්ත බොජ්ජංග එතකොට 29යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය 8යි. එතකොට 37යි. කොතන නෑනේ පින්වත්නි චතුරාර්ය සත්‍ය. ඇයි චතුරාර්ය සත්‍ය නැත්තේ? දැන් චතුරාර්ය දැන් අපි කියනවා මේ මහා හත්ති පදෝපම සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය තමයි බොහොම වැදගත් දෙයක් විදිහට මතු කරනවා මුලින්ම. මහා හත්ති පදෝපම සූත්‍රය. එතකොට මහා හත්ති පදෝපම සූත්‍රේ මතු කරද්දී එහෙනම් ඇයි මේ සන්තිස් බෝධිපාක්ෂික ධර්ම වල නැත්තේ චතුරාර්ය සත්‍ය? මොකද හේතුව? නැත්තේ පින්වත්නි ඒ චතුරාර්ය සත්‍යයට ඔය ඔක්කොම දාලා කතා කරන්න පුළුවන්. හරියට කැලේ ඉන්න විශාල ඇත්තු. ඒ විශාල ඇත්තුන්ගේ අඩියකට කැලේ ඉන්න ඕනම සතෙක්ගේ අඩියක් දාන්න බැරිද? පුළුවන්. ඒ වගේ චතුරාර්ය සත්‍යයේ යම්තාක් කුසල් ඇද්ද ඒ කුසල් ඔක්කොම චතුරාර්ය සත්‍යයට දාලා කතා කරන්න. ඇත්තටම චතුරාර්ය සත්‍යයට නෙමෙයි දාන්නේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයට දාලායි කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ නිරුද්ධ කරන ප්‍රතිපදාවට යම්තාක් ලෝකේ කුසල් ඇද්ද ඒ ඔක්කොම අයිති. දැන් බලන්න ඒකයි විශාක මෙතන මතු කරද්දී මේ කියන්නේ චතුරාර්ය සත්‍ය. මොකද්ද? දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. ඔන්න සක්කාය. එතකොට දුකට හේතුව සක්කාය හේතුව සක්කාය සමුදය කිව්වේ මොකද්ද? තණ්හාව. ඊළඟට අහනවා සක්කාය නිරෝධය මොකද්ද කියලා. තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත්. තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් එහෙම උපාදානෙ පවතින්නේ නැහැ. පින්වත්නි ඇස ඉදිරියට එන රූපය පිළිබඳව තණ්හාවක් රැඳෙන්නෙම නැත්තම් ඒ රූපේ උපාදානෙ වෙයිද? උපාදානෙ වෙන්නේ නැහැ. එතන මේ රූපය අතහැරිලා යනවා. එහෙම පුළුවන් ද ඔබට ඉන්න? බෑ. ඇයි? රූපයේ සම්බන්ධ අපි රූපයේ සම්බන්ධ මෝහය දුරු කරලා නැහැ. ඒ මෝහය දුරු කරගන්නවා නම් මොකද්ද කරන්න ඕන? නිරුද්ධ කරගන්නවා නම් ඊළඟට අහනවා හරි. එහෙනම් ධම්මදින්නාවෙනි මට කියන්න සක්කාය නිරෝධගාමිනී පටිපදා සක්කාය නිරෝධගාමිනී පටිපදා කියලා භාග්‍යතුන් වහන්සේ එකක් වදාලා. මොකක්ද මේ සක්කාය නිරුද්ධ කරන ප්‍රතිපදාව? මොකක්ද ප්‍රතිපදාව? එතකොට විසාකට ධම්මදින්නා රහත් තෙරණිය කියනවා අයමේව කෝ ආවුසෝ විසාක අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. එහෙනම් තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබට තේරිලා තියෙනවද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොහොමද දුක නිරුද්ධ වෙන්නේ කියලා තේරිලා තියෙනවද? මෙන්න මෙහෙමයි දුක නිරුද්ධ වෙන්නේ. දැන් අපි හැම තැනම කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රතිපද. මේ හැම ප්‍රතිපදාවක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතු කරන්නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන බොහොම ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි කොහොමද දුක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිරුද්ධ වෙන්නේ කියලා. මේක ඉස්සරහට තව ලස්සන තේරෙනවා මේ කතා කරගෙන යද්දී. පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මෙහිමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්ම අංගය තමයි මොකද්ද? කියන්න බලන්න වැදගත්ම අංගය මොකක් කියලාද හිතෙන්නේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පැති කීපයක් තියෙනවා. සම්මා දිට්ඨිය දැන් මේ වෙලාවෙත් ඔබට මේ ධර්මය අහගෙන යනකොට යම් සම්මා දිට්ඨියක් උපදිනවා. ඔය සම්මා දිට්ඨිය තුලින් ඔබට තේරෙනවා දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ සම්මා දිට්ඨිය පැති කීපයක් තියෙනවා. එකක් තමයි ලෞකික සම්මා දිට්ඨිය. එතකොට ඉස්සෙල්ලා මිත්‍යා දෘෂ්ටිය තේරුම් ගන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය තේරුම් අරගෙන යා සම්මා දිට්ඨියට එනවා. එතකොට ලෞකික සම්මා දිට්ඨිය අර දසවස්තුක සම්මා දිට්ඨිය තියෙන්නේ. අම්මව පිළිගන්නවා, තාත්තව පිළිගන්නවා, දන් දීමේ විපාක පිළිගන්නවා, සිල් රැකීමේ විපාක පිළිගන්නවා, ඕපපාතිකව සත්තු ඉන්නවා කියලා පිළිගන්නවා, රහතන් වහන්සේලා හිටියා කියලා පිළිගන්නවා, මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පිරුවොත් රහතන් වහන්සේලා බිහි වෙනවා කියලාත් පිළිගන්නවා. අද සම්මා දිට්ඨිය නෑනේ. ඒකනේ සමහර අය කියන්නේ මේ කාලේ රහතන් වහන්සේලා බිහි වෙන්නේ නෑ කියලා. සමහර තැන් තියෙනවා රහතන් වහන්සේලා මේ කාලේ නෑ නිසා දිව්‍ය ලෝකේ යන්න පාර කපා ගන්න කියලා කියන අය නැද්ද? ඉන්නවා. මේ කාලේ රහතුන් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා නුඹලා පිළිවෙත් පුරණ එකේ කිසිම තේරුමක් නැහැ කියලා කතා කරන අය ඉන්නවා.
හැබැයි අපට බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? මහණෙනි, ආර්ය ශ්‍රාංගික මාර්ගයේ යම් තාක් ඇද්ද ඒ තාක් කාලයක් මහණෙනි මගපලලාභීන් හිස් වෙන්නේ නැත. එහෙනම් දැන් මේ කාලෙත් අපිට පිළිවෙත් පුරා ගන්න බැරිද? පුළුවන්. ගොඩාක් දෙනෙක් කියන කතාව තමයි අපිට පින මදි හාඳුරන්නේ කියලා. පින මදි කියලා කොහොමද කියන්නේ? කොහොමද පින මදි කියලා කියන්නේ? ඔබ මොන පදනමින්ද පින මදි කියලා කියන්නේ? එහෙම කියන්න බෑ. හේතුව තමයි පින මැනගන්න විදියක් නැහෙනේ. කොහොමද පින මැනගන්නේ? පින්වත්නි, මේ වෙලාවෙත් මේ බුද්ධ වචනේ කනට වැටෙන්නේ ඒ පිනට. හැමෝටම එහෙනම් ධර්මය ඇහෙන්න එපාය. එතකොට මේ ධර්මයේ කියාගෙන යනකොට හිත පහදිනවා නම් මේ ධර්මයට හිත පහදින්නේ පුරාණ පුණ්‍ය සංස්කාරයකට. ඒක නිකම්ම වෙන දෙයක් නෙමෙයි. දැන් මේ වාඩි වෙලා මේ බණ ටික අහගෙන ඉන්නේ නිවසේ ඉඳලා රූපවාහිනී ඉස්සරහට ඇවිල්ලා මේ දේශනාවට කන් දෙන්නේ පුරාණ කුසලයකට. අමුතුවෙන් කුසලයක් හොයන්න දෙයක් නැහැ. පින්වත්නි, මේ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ, ඔය දසවස්තුක සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ ඊට පස්සේ එයා ඒක විදර්ශනා සම්මාදිට්ඨියක් බවට හරව ගන්න ඕන. විදර්ශනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ දුක මූලික පදනම. විදර්ශනා සම්මාදිට්ඨියේ මූලික පදනමේදී ආ දැනගන්නවා දුක්ඛේ ඥානං, දුක පිළිබඳ නුවණ උපදිනවා. දුක්ඛ සමුදය ඥානං, දුකේ හට ගැනීම පිළිබඳ නුවණ උපදිනවා. දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දැන් මෙතන මේ කියන මේ චූලවේදල්ල සූත්‍රයේ මූලික පදනම අහගෙන ඉන්නකොට එයාට විදර්ශනා සම්මාදිට්ඨියට පාදම සකස් වෙලා ඉවරයි දැනටමත්. ඇයි? දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධ දුක හටගන්නේ තණ්හාව නිසාය. තණ්හාව නිරුද්ධ වීමෙන් පංච උපාදානස්කන්ධ දුක ඉවරය, හමාර වෙනවාය. හමාර කරගන්නවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කරන්න ඕනය කියන එක දැනගන්නකොට එයා තුල සම්මා දිට්ඨිය ඉපදිලා ඉවරයි. හැබැයි දැන් අවබෝධය කරා යන්න මේක සෑහෙනවද? නෑ. මේ තුලින් දැන් එයා අර මේ දුක පංච උපාදානස්කන්ධේමයි කියලා තමන්ගේ හිතෙන් දර්ශනය වීම දක්වාම හිත පුහුණු කරගෙන යන්න ඕන. කොහොමද පුහුණු කරගෙන යන්නේ? ඒ පුහුණු කරගෙන යන්න නම් එයාට මේ ඇස ඉදිරියට ආපු රූපය සම්බන්ධ තණ්හාවක් උපදින්න නැති වෙන්න නම් එයා මොකද්ද දැනගන්න ඕන? රූපේ ඇත්ත කතාව දැනගන්න ඕන. අන්න අපි කියනවා ඇහැ ඉදිරියට ආපු රූපයට පින්වත්නි බැඳෙන්න එපා කියලා. ඕක නිකන් කතාවක් විතරයි නේ. බැඳෙන්න එපා කිව්වට නොබැඳ ඉඳීද? පින්වත්නි, අම්මාට ඉන්න ලොකුම කාම බැම්ම තමයි දරුවා. බැඳෙන්න එපා කිව්වට බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒවා නිකන් කතාන්දර. එතකොට ඒක සෑහින්නේ අවබෝධය කරා යන්න. එතකොට අවබෝධය කරා යන්න නම් ඇස ඉදිරියට ආපු රූපේ ඇත්ත කතාව තේරුම් ගන්න ඕන. අන්න එතකොට රූපේ සම්බන්ධ යා තුල මුලාව පවතින්නේ නැහැ. මෝහයක් පවතින්නේ නැහැ. එතකොට ඒක මුලාවෙන් අයින් වෙන්න නම් එයා හිත වඩන්න ඕන. වඩනකොට මොකද්ද තේරෙන්නේ? කොහොමද වඩන්නේ? අනිච්චානුපස්සී විහෙරති. අනිත්‍ය වශයෙන් රූපය බලන්න ඕන. විරාගානුපස්සී විහෙරති. නොඇලිය යුතුයි. අනිත්‍ය නම් මොකද්ද මේක ඇලෙන්න තියෙන්නේ කියලා රූපය දැකිය යුතුයි. නිරෝධානුපස්සී විහෙරති. මේ රූපේ නිරුද්ධ වී යන ස්වභාවය දැකිය යුතුයි. පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒ නිසා මේ රූපයෙන් වෙන්ව වාසය කළ යුතුයි කියලා හිත වඩන්න ඕන. ඒකට තමයි අපි ඔය සප්තානුපස්සනා, අට්ඨාරස විපස්සනා, ඔය විදියට ඔය අපි කතා කරන විදර්ශනා ඥාන, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔක්කොම මතු කරන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්නයි. අන්නේ තේරුම් ගන්න සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒ සම්මා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව වෙන්නේ කොහොමද? මේකයි මේ අපි දැන් කතා කරන්නේ. ඒ සම්මා දිට්ඨියට උදව්ව ගන්නවා සම්මා වායාමයෙන්, වීරියෙන්. වීරියෙන් කොහොමද උදව්ව ගන්නේ? වීරියෙන් උදව්ව ගන්නේ පින්වත්නි හිත වඩනකොට, වීරිය කරනකොට දැන් උපන් සම්මා දිට්ඨිය දියුණු කරගෙන යන්න යා උත්සාහ කරනවා. දියුණු කරගෙන යන්න උත්සාහ කරනවා. එතකොට දැන් අකුසලයෙන් හිත මැඩින්න දෙන්නේ නැතුව අකුසලේ යට කරනවා. උපන් කුසලයේ තුල ඉදිරියට යන්න උත්සාහ කරනවා. නූපන් කුසලයේ උපද්දවනවා. මොකද්ද නූපන් කුසලය? සක්කාය දිට්ඨිය දුරු කිරීම කියන කුසල ඉපදිලා නැහැ. ඒක උපද්දව ගන්නයි වීරිය කරන්නේ. අන්න සම්මා වායාමයෙන් උදව්ව ගන්නවා. සම්මා සති. සම්මා සතිය කියන්නේ
සතිපට්ඨානෙන් උදව්ව ගන්නවා. එතකොට කය කතාව ඇත්තම මේකයි කියලා තේරුම් ගන්නවා. තමන්ගේ හිතේ ඇති වෙන වේදනාව ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා තේරුම් ගන්නවා. මේ හිත මොන හිතක් ඇති වුණත් ඒක ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා තේරුම් ගන්නවා. හිතේ උපදින ධර්ම හටගෙන නිරුද්ධ වී යන බව තේරුම් ගන්නවා. සමුදය ධම්මානුපස්සීවා සතිපට්ඨානෙ වඩනවා කියන්නේ ඔකටනේ. සමුදය දකින්නවා කයේ විඳීම් වල හිතේ උපදින ධර්ම වල වය ධම්මානුපස්සීවා එතනම නිරුද්ධ ඒ හිත ඇති වෙලා නැති වෙලා යන ආකාරය දකින්නවා. සමුදය වය ධම්මානුපස්සී ඇති වෙච්ච තැනම එතනම නැති වෙලා යන ආකාරය දකින්නවා. ඔන්න ඔය විදියට යම් ශ්‍රාවකෙක් අවබෝධයෙන් දැක්කොත් අන්න සම්මා සතියෙන් උදව්වත් ගත්තා. එතකොට යාගේ හිතේ සමාධිය උපදිනවා. සමාහිතෝ භික්කවේ යථාභූතම් පජානාති සමාධිමත් හිතකින් යා ලෝකේ යථාර්ථේ දකිනවා. සීලෙන් උදව්ව ගන්න ඔය සම්මා වාචා සම්මා කම්මන්ත ඔක්කොම කියන්නේ සීලය ගැනයි. එතකොට දැන් මෙන්න මේ විදියට ප්‍රතිපදාව ගැන කිව්වා. දැන් මේක අහගෙන ඉන්නේ කවුද? විශාක. කියන්නේ කවුද? ධම්මදින්න රහත් තෙරණිය. ඔන්න විශාක දැන් වෙන තැනකින් පටන් ගන්න. ඔන්න මේ පරියා ඉවරයි. විශාක වෙන තැනකින් පටන් ගන්නවා. ඇත්තටම මෙතනම තියෙනවා තව දෙයක්. විශාක අහනවා ධම්මදින්නාබෙනි මේ පංච උපාදානස්කන්ධේ කියනවා කොපමණකින්ද පංච උපාදානස්කන්ධේ පවතින්නේ? ආර්යාවිනි මේ පංච උපාදානස්කන්ධය කියලා පවතිනවා දෙයක් කොපමණකින්ද පංච උපාදානස්කන්ධේ පවතින්නේ? ඊළඟට අහනවා ආර්යාවනි දැන් බලන්න මෙහෙම ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් එහෙම අපි නම් එතනම හිර වෙනවා. ඇයි අපිට එක හේලා උත්තරයක් දී ගන්න බෑ. දැන් බලන්න මේ විශාක අහනවා ආර්යාවනි උපාදානී කියලා දැන් මේකේ වචනයක් තියෙනවා. උපාදානී කියලා එකක් තියෙනවා. උපාදානී කියන්නේ පංච උපාදානස්කන්ධයටද නැත්නම් පංච උපාදානස්කන්ධෙන් බැහැර තත්ත්වයක්ද? ඔහොම එකක් අපෙන් ඇහුවොත් මොනවා වෙයිද? ආර්යාවෙනි මේ උපාදානී කියලා කියනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයටද? නැත්නම් උපාදානී කියන්නේ පංච උපාදානස්කන්ධෙන් බැහැර දෙයක්ද? බැහැර දෙයක්ද? එතකොට විශාකට ධම්මදින්නාව කියනවා විශාක උපාදානී කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නෙමෙයි. හොඳට මේව ඔළුවට දාගන්න. උපාදානී කියන්නේ පංච උපාදානස්කන්ධ. මොකද මේක දන්නේ නැතුව සෝවන් වෙන්න බෑ. ඇයි සක්කාය දිට්ඨියනේ නැති කරගන්න තියෙන්නේ. උපාදානී කියන්නේ විශාක පංච උපාදානස්කන්ධයට නෙමෙයි. ඒ වගේම විශාක උපාදානී කියන්නේ පංච උපාදානස්කන්ධෙන් බැහැර දෙයක්ුත් නෙමෙයි. පංච උපාදානස්කන්ධයටත් නෙමෙයි. බැහැර දෙයක්ුත් නෙමෙයි. එතකොට පංච උපාදානස්කන්ධය ගැන යම්කිසි ඇලීමක් ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් ඇද්ද? අන්න ඒ කියන්නේ පංචස්කන්ධය පිළිබඳ ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් පවතිනවද? අන්න ඒ ඇසුරේ තමයි පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ. උපාදානී කියන්නේ පංච උපාදානස්කන්ධයට නෙමෙයි. ඒකෙන් බැහැරවත් පංචස්කන්ධයටත් නෙමෙයි. ඒකෙන් බැහැරවත් නෙමෙයි. උපාදානී කියන්නේ පංචස්කන්ධයේ පිළිබඳ යම්කිසි චන්දරාගයක් ඇද්ද? අන්න ඒකට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එහෙම නැතු පංචස්කන්ධයටත් නෙමෙයි. ඒකෙන් බැහැරවෙකුත් නෙමෙයි. එහෙමනම් අපිට තියෙන්නේ පහසු දෙයක් කරන්න. ඇයි? මේ උපාදානී කියන්නේ උපාදානී කියන්නේ පංචස්කන්ධයට නෙමෙයි. ඒ කෙරෙහි පවතින චන්දරාගයටයි උපාදානී කියලා කියන්නේ. එතකොට ආර්යාවෙනි ඊට පස්සේ අහනවා හොඳයි ආර්යාවෙනි දැන් මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? දැන් ඉස්සලා කියපු එක හොඳට තේරුම් ගන්න. උපාදාන කියන්නේ පංචස්කන්ධයටත් නෙමෙයි. ඒකෙන් බැහැරව තත්වයකුත් නෙමෙයි. හැබැයි පංචස්කන්ධය පිළිබඳව යම් වෙලාවක චන්දරාගයක් පවත්වනවා නම් අන්න එතන තමයි පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අර ධම්මදින්නාවගෙන් අහනවා විශාක අහනවා හොඳයි මේ සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා.
මොකක්ද ආර්යාවනි මේ සක්කාය දිට්ඨිය කියන්නේ? අන්න දැන් තමයි ප්‍රශ්නෙට ආවේ. සක්කාය දිට්ඨිය. එතකොට විශාකට හරි ලස්සන උත්තරයක් දෙනවා ධම්මදින්නා. ඉදාවුසෝ විසාක අසුතවා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්ම සකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ. විසාක ආර්ය ධර්මයට යම් පුද්ගලෙක් දක්ෂ නැහැ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මය තේරුම් අරගෙනත් නැහැ. අරිය ධම්මෝ අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල හික්මීමකුත් නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයේ ගැන යා දන්නේ නැහැ. මොකද ධර්මයේ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එකයි මෙතන තියෙන්නේ. ධර්මයේ දන්නේ නැහැ කියන්නේ ත්‍රිපිටකය දන්නේ නැහැ කියන එක නෙමෙයි. එයා දන්නේ නැහැ හේතුඵල වශයෙන් දුක සකස් වෙනවා කියලා එයා දන්නේ නැහැ. දන්නේ නැති නිසා එයාට පවතිනවා රූපං අත්තතෝ සමනුපස්සති. මේ ලෝකේ හටගෙන නිරුද්ධ වෙලා යනවා හේතුඵල ධමින් සකස් වෙච්ච එකක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන එකක් කියලා දන්නේ නැති නිසාම ඒ ශ්‍රාවකයා රූපය ආත්මී කියලා මුලාවෙන් දකිනවා. මේ රූපය ආත්මයක් හැටියට මුලාවෙන් දකිනවා. ඒ වගේම රූපේ තියෙන ආත්මයේ තුල කියලා මුලාවෙන් දකිනවා. ආත්මයේ තියෙන රූපයේ තුල කියලා මුලාවෙන් දකිනවා. ඒ වගේම ආත්මයත් රූපය ආත්මය රූපවත් කියලා මුලාවෙන් දකිනවා. ඕක අපි විෂයාකාරයක සක්කාය දිට්ඨිය කියද්දී අපි තෝරලා තියෙනවා. ඒ නිසා මම මෙතන ඒක ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේක දිග සූත්‍රයක් නිසා. එතකොට රූපය වේදනාව සංඥාව සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව ඒ පුද්ගලයා තුළ මේ පංචස්කන්ධය කියන්නේ ආත්මයට ආත්මය කියන්නේ පංචස්කන්ධයට පංචස්කන්ධය තුළ ආත්මයක් ඇත ආත්මේ පංචස්කන්ධය තුළ ආත්මයක් ඇත ආත්මය කියන්නේ පංචස්කන්ධයට කියලා ඒ පුද්ගලයා තුළ මුලාවෙන් දකින ගතියක් තියෙනවා. මේක හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා තේරුම් ගන්න බැරි නිසා මේ පංචස්කන්ධයේ මමය මගේ ආත්මය මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා පුද්ගලයා තුළ මුලාවක් පවතිනවා. ඒ මුලාව පවතින තාක්කල් සක්කාය දිට්ඨිය ඒ පුද්ගලයා තුළ පවතිනවා. ඊට පස්සේ ඔය විදිහටම සක්කාය දිට්ඨිය නිරෝධයේ පැත්තත් මේ දේශනාවෙම පැහැදිලි කරලා තියෙනවා. එතකොට පින්වත්නි දැන් මේකේ ඊළඟට මතුවෙන කාරණේ තමයි බොහොම වැදගත් කාරණයක්. ඒ තමයි දැන් ඔය සක්කාය දිට්ඨිය ගැන ওই විදිහට පැහැදිලි කරලා සක්කාය දිට්ඨිය කියන එක තේරුම් කරාට පස්සේ මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න තියෙන එකම පාර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැන් පැහැදිලි. හේතුව සම්මා දිට්ඨියයි හදාගන්න තියෙන්නේ. අපි තුල පංචස්කන්ධය පිළිබඳව පංචස්කන්ධය තුල ආත්මයක් ඇත ආත්මී කියන්නේ පංචස්කන්ධයටය කියලා අපි තුල මුලාවක් පවතිනවා. වෙනත්ම ආකෘතියකින් කිව්වොත් පංචස්කන්ධය මගේ ආත්මී කියලා මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන හිටියට මට ඕන විදියට මේ පංචස්කන්ධය පවත්වන්න බෑ. හේතුව තමයි මේ පංචස්කන්ධය කියන්නේ හේතුඵල ධමින් සකස් වෙච්ච දෙයක්. හේතුඵල ධමින් සකස් වෙච්ච දෙයක්. එතකොට මේක නිරුද්ධ කරන්න තියෙන සම්මාදිට්ඨිය දියුණු කරගන්න එක. මේක පංචස්කන්ධ ධර්මයක් නිරන්තරයෙන් ඇතිවි නැතිවි යනවා කියන අවබෝධයට එන්න තියෙන්නේ සම්මාදිට්ඨිය දියුණු කර ගැනීමෙන්. එතකොට සම්මාදිට්ඨිය දියුණු කර ගන්නවා නම් අපිට මේක ඇහෙන් දැකලා මේ කතාව තේරුම් ගන්න බෑ. ඇයි? පංචස්කන්ධ ඇහෙන් දකින රූපේ නිසා පංචස්කන්ධ ධර්මයන් නිරතුරුව හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද? නිරන්තරයෙන් වෙන වැඩක් ඒක. නිරන්තරයෙන් මේ වැඩේ වෙනවා නම් මේක ඇහින් විතරක් දැකලා තේරුම් ගන්න බෑ. ලෝකේ යථාර්ථය ඇහැට අහුවෙන්නේ නැහැ. යථාර්ථය කොහෙටද අහුවෙන්නේ? යථාර්ථය අහුවෙන්නේ ප්‍රඥාවටයි. ප්‍රඥාවටයි යථාර්ථය අහුවෙන්නේ. යථාර්ථය ඇහින් බලන්න බෑ. එතකොට මේ ප්‍රඥාවෙන් දකින ශ්‍රාවකයෙක් භාවනාමය ඥානෙ උපදව ගන්න ඕන. සමත විපස්සනා වශයෙන් හිත වඩන්න ඕන. එතකොට සම්මා සමාධියද සම්මා සතියද සම්මා වායාමයේද මේවයෙන් උදව්ව ගන්න ඕන. එතකොට තමයි මේ යථාර්ථයේ පැත්තට Tamanගේ හිත විවෘත වෙන්නේ. මොකද ඇහෙන් කනෙන් අහලා යථාර්ථයට විවෘත වෙන්න අමාරු. යථාර්ථයට උදව්ව ගන්න පුළුවන්. යථාර්ථයට උදව්ව ගන්න පුළුවන්. එහෙනම් මේකට තියෙන වැඩපිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විසාක ඊළඟට ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? කතමෝ පනෙය්‍ය අරියෝ අට්ටංගිකෝ මග්ගෝති ආර්යාවෙනි මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? මේ දන්නේ නැතුව දහන්නේ. මේසෝ අනාගාමී ශ්‍රාවකයෙක්.
එයා මේ කොහොම හරි සාකච්ඡාව තුළින් ඇයගේ ආධ්‍යාත්මික විමර්ශනයක් ඇයගේ කරන්නේ. නමුත් ඇයගේ උත්තරත් හරිම තියුණුයි. දැන් ඔබට බලන්න ඉස්සරහට ඊටාම ඍජු පිළිතුරු තියෙනවා. ආර්යාවෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කුමක්ද? එතකොට ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔය ඉතින් අපි දන්නේවනේ. ওই විදිහට කියනවා. දැන් බලන්න ඊළඟට අහන ප්‍රශ්නේ. ආර්යාවෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අරියෝ පණිය අට්ටංගිකෝ මග්ගෝ සංකතෝ උදාහු අසංකතෝති. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ආර්යාවනි සංකතයක්ද අසංකතයක්ද? මොකද සංකතයි කියන්නේ? සකස් වෙච්ච දෙයක්. අසංකතයි කියන්නේ එතකොට සකස් වෙන්නේ හේතුඵල දහමින්. එතකොට අසංකතයි කියලා කියන්නේ හේතුඵල දහමින් සකස් නොවූ දෙයක් කියන අදහසයි. දැන් විශාක අහනවා ආර්යාවනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සකස් වෙච්ච දෙයක්ද සකස් නොවිච්ච දෙයක්ද කියලා අහනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ධම්මදින්නාව කියනවා අරියෝකෝ ආවුසෝ විසාක අට්ටංගිකෝ මග්ගෝ සංකතෝති. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සංකතයක්. එක දේශනාවක් මට මතකයි, එක දේශනාවක තිබ්බා පින්වත් මහණෙනි සකස් වෙච්ච දේවල් අතර අග්‍රම දෙයක් විදියට මම පනවනවා නම් ඒ මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. සංකතයන් තුල අග්‍රම දේ විදියට මම පනවනවා නම් ලෝකේ සකස් වෙලානේ තියෙන්නේ හේතුඵල ධර්ම. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම තියෙන්නේ හැමතැනම. එතකොට හේතුන් නිසා හටගත්ත ඵලයක් විදියට කතා කරන දේවල් අතර මහණෙනි අග්‍රම දෙයක් විදියට මම හඳුන්වනවා නම් ඒ මහණෙනි අන් කිසිම දෙයක් නෙමෙයි. ඒ මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. එතකොට දැන් විශාකට ධම්මදින්නාව කියනවා මේ විශාක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සකස් වෙච්ච දෙයක්. එතකොට යා අහනවා අරියේනුකෝ අයියේ අට්ටංගිකේන මග්ගේන තයෝ කන්දා සංගහිතා. පින්වත් ආර්යාවෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද සකස් වෙලා තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධ තුنين සමන්විතයිද? එහෙමත් නැත්නම් ස්කන්ධ තුන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමන්විතයිද? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධ තුනකින් හැදිලා තියෙන්නේ. මොනවද ස්කන්ධ තුන? සීලස්කන්ධය, සමාධිස්කන්ධය, පඤ්ඤාස්කන්ධය. දැන් යා අහනවා බලන්න මේක කොච්චර තියුණු ප්‍රශ්නයක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්කන්ධ තුنين සකස් වෙලාද? එහෙමත් නැත්නම් ස්කන්ධ තුන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හැදිලාද? එක හෙලා උත්තරයක් දී ගන්න බැරි ප්‍රශ්නයක්. ඇයගේ තියුණු ප්‍රඥාවටම උත්තරයක් දුන්නා මිසක් නකෝ ආවුසෝ විසාක අරියේන අට්ටංගිකේන මග්ගේන තයෝ කන්දා සංගහිතා. පින්වත් විශාක ස්කන්ධයන් තුන හැදිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නෙමෙයි. ස්කන්ධයන් තුන හැදිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නෙමෙයි. ආයුෂ්මත් විශාක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ස්කන්ධයන් තුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ස්කන්ධ තුنين හැදිලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ස්කන්ධ තුنين හැදිලා තියෙන්නේ. එතකොට දැන් අපිට බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අපිට භාග්‍යවතුන් වහන්සේ වදාළි සීල සමාධි ප්‍රඥාව. ඔය සීල සමාධි ප්‍රඥාව අනුපූර්ව වශයෙන් වැඩෙන ආකාරයට තමයි මුළු ධර්මයේම මතුවලා තියෙන්නේ. එහෙනම් පළවෙනියෙන් පින්වත්නි අපි සීලෙන් උදව්ව ගන්න ඕන. සීලෙන් උදව්ව අරගෙන සීලෙන් උදව්ව ගන්න ඇයි? සීලෙන් උදව්ව ගත්තට පස්සේ තමයි පින්වත්නි අපිට උවමනා කරන්නේ රාග ద్వේෂ මෝහ වලින් නිදහස් වෙච්ච හිතක් හදා ගන්නයි. රාග ద్వේෂ මෝහ වලින් නිදහස් වෙච්ච හිතට තමයි අරහත්ත්වය කියලා කියන්නේ. රාගක්කයෝ නිබ්බාණං, දෝසක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං කියලා කියන්නේ. ඒ කියන්නේ රාග ద్వේෂ මෝහ නිදහස් වුණාම ඒවා නිරුද්ධ වුණාට පස්සේ අන්න ඒකට තමයි නිවන කියන්නේ. නිවන කියන්නේ. එතකොට රාග ద్వේෂ මෝහ ඇති වෙන්නේ කොහෙන්ද? රාග ద్వේෂ මෝහ කොහෙන්ද ගලන්නේ? රාග ద్వේෂ මෝහ ඇති වෙන්නේ හිතේ. හැබැයි හිතේ රාග ద్వේෂ මෝහ ඇති වෙන්නේ ඉබේම ඇති වෙනවද? නෑ. ඇහෙන් දකින රූපේ නිසායි හිතට රාගය ගලන්නේ. කනින් අහන ශබ්දේ නිසායි රාගය ගලන්නේ. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහා තමයි රාග ద్వේෂ මෝහ රාග ద్వේෂ ගලන්නේ. එතකොට රාග ద్వේෂ මෝහ පවතින්නේ ආයතන 6 ඉලක්ක කරගෙනයි.
සීලයකින් කරන්නේ ආයතනික මූලික සංවරය හදන එක. ඔන්න සීලස්කන්ධේ. ඒ කියන්නේ ඇස තුල යම් සංවරයක් ඇති වුණාට පස්සේ හිතට රාගය ගලන්නේ නැහැ. ඒ කියන්නේ හිතේ රාගේ නැද්ද? තියෙනවා. හිතේ රාගය තියෙනවා. නමුත් රාගේ ගැලීමේ උද්වේගයේ වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. මොකද ඇස තුල සංවරය ඇති වුණාම ඇස තුල සංවරය ඇති වුණාට පස්සේ සුපුරුදු පරිදි දැන් රාගේ හිතට ගලන්නේ නැහැ. නමුත් හිතේ රාගය තියෙනවා. තිබුණාට කමක් නැහැ. ඔන්න සීලයෙන් උදව්ව ගන්නවා. සීලස්කන්ධයෙන්. ඊළඟට සමාධි ස්කන්ධයෙන් උදව්ව ගන්නකොට එයා දැන් හිතේ කෙලෙස් තියෙනවනේ. ඔන්න හිත සමත විපස්සනා වශයෙන් දැන් හිත වඩනවා. වඩනකොට අර ධානාසිතේ ප්‍රබලභාවයත් එක්ක ධානයක් දියුණු කළා නම් ඒ ධානාසිතේ ප්‍රබලභාවයත් එක්ක කලින් වගේ රාගය ඇති වෙන්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා ඒ ධානාසිතේ ප්‍රබලභාවයත් එක්ක අවුරුදු 25 30 රාගසිතක් ඇති වෙලා නැති අවස්ථා. ඒ අවස්ථාවල ඒ අර ධානාසිතේ ප්‍රබලභාවය නිසායි. හැබැයි එතන සම්පූර්ණ සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ. විස්කම්බන ප්‍රහාණයක් තියෙන්නේ. විස්කම්බන ප්‍රහාණයක් කියන්නේ අර ධානාසිතේ ප්‍රබලයි. ඒ ධානාසිතේ ප්‍රබලභාවය නිසා බොහෝ කාලයක් රාගය උපදින්නේ නැහැ. හැබැයි ඒක ස්ථාවර තත්වයක්ද? නෑ. ධානයේ පිරිහිච්ච දවසට ආයෙත් සුපුරුදු විදියට රාගේ ගලනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාලා මොකක්ද? සමුච්ඡේද ප්‍රහාණය. ඒ සමුච්ඡේද ප්‍රහාණය පිණිස තමයි අපි ප්‍රඥා ස්කන්ධය දියුණු කරන්නේ. විනිවිද යන ප්‍රඥාවකින් මේ ලෝකේ ඇති වෙන නැති වෙන විදිය සමාධිමත් සිතකින් දකිනවා. අන්න සමාධියෙන් උදව්ව අරගෙන සමාධිමත් සිතකින් විනිවිද යන ප්‍රඥාවකින් ඇති වෙන නැති වෙන ආකාරය දකිනවා. ලෝකේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය. ඇස හරහා ලෝකේ හටගන්නවා නිරුද්ධ වෙනවා. ආයතන 6 හරහාම ලෝකේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. මොකක්ද මේකේ අල්ලන්න තියෙන්නේ? මේක අනිත්‍යයි. අනිත්‍ය වෙලා යන ලෝකයක් තුල නොබැඳිය යුතුයි. ඒ නිසා මේක නිරෝධ ධර්මයක් විදියට මා ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියලා තමන්ගේම හිතෙන් දකිනකොට සීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය තුලින් එයා විමුක්තිය සාක්ෂාත් කරනවා. විමුක්තිය කියන්නේ අරහත්ත්වය. එතකොට ඒකට උදව්ව ගන්නෙ මොකෙන්ද? සමාධියෙන්. ඔන්න බලන්න විශාක ඊළඟට අහනවා ලස්සන ප්‍රශ්නයක්. මොකක්ද? කතමෝ පනෙය්‍ය සමාධි. කතමෝ සමාධි නිමිත්තං දෙකයි. හොඳට අහගන්න. කතමෝ සමාධි පරික්කාරා. කතමෝ සමාධි භාවනාති. ඔන්න සමාධිය ගැන ලස්සන වචන 4ක් ඇහුවා. අපිට හරිය වැදගත්. මේ සමාධිය කියලා අපි ලොකුවට කතා කරනවනේ. මොකද්ද සමාධිය? මේ සමාධිය ගැන ලස්සන ප්‍රශ්නේ විසඳෙනවා. ආර්යාවෙනි කතමෝ පනෙය්‍ය සමාධි. ආර්යාවෙනි සමාධිය කියන්නේ මොකද්ද? ඔන්න ඍජු පිළිතුරු බලාපොරොත්තුෙන් තමයි අහන්නේ. කතමෝ සමාධි නිමිත්තා. එතකොට සමාධියට මුල් වන අරමුණ කියන්නේ මොකද්ද? කතමෝ සමාධි පරික්කාරා. කතමේ සමාධි පරික්කාරා. සමාධි පිරිකර කියන්නේ මොකද්ද? කතමා සමාධි භාවනාති. සමාධිය වඩනවා කියන්නේ මොකද්ද? අපි මේ සම්මා සමාධිය කියලා කතා කරනවා. ඒක ගැන ලස්සන පිළිතුරක් බලාපොරොත්තුෙන් විශාක අහනවා මේ සමාධිය කියන්නේ මොකද්ද? සමාධියට මුල් වන අරමුණ මොකද්ද? සමාධි පිරිකර කියන්නේ මොකද්ද? සමාධිය වඩනවා කියන්නේ මොකද්ද? ප්‍රශ්න 4යි. උත්තරේ බලන්න. යංකෝ ආවුසෝ විසාක චිත්තස්ස ඒකග්ගතායන් සමාධි. මොකද සමාධිය කියන්නේ? විසාක කුසල් සිතක යම් එකඟතාවයක් ඇද්ද? එයයි සම්මා සමාධිය. අන්න කුසල් සිතේ එකඟතාවයක් ඇද්ද? ඒක තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට කුසල් සිතේ එකඟතාවයේ එහෙනම් මේ සමාධියට මූලික පදනමේ උදව්ව ගන්න පුළුවන් ලෞකික සමාධියක් විදියට උනත් උදව්ව ගන්න පුළුවන් පින්වත්නි බුදුන් වඳින වෙලාවෙත්. ඇයි? මේ කුසල් සිත එකඟතාවයට සමාධිය කියලා තෝරලා තියෙන්නේ. එහෙමනම් යම් කෙනෙකුට ඒකයි පින්වත්නි මේ දැන් අද පොයේ දවසේ සිල් සමාදන් වීම තුල මේ කාලේ ඉතා බලවත් වෙන්නේ ඒකයි. හේතුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බොහෝ අංගවලට උදව් හම්බ වෙනවා.
වෙන මොකුත් එපා. නමස්කාර පාඨය කියනකොට පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 6ක් විතර වැඩෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙනයි ආවිල්ලා තියෙන්නේ. එතකොට එයා තුල සම්මා සංකල්පත් ඒ වෙලාවේ තියෙනවා. කාම සංකල්පනා හිතේ තියෙනවද? ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා තියෙනවද? සම්මා සංකප්ප තියෙනවා. සම්මා වාචාව නැද්ද? නමෝ තස්ස භගවතු කියන වාචාව සම්මා නෙමෙයිද? සම්මා වාචා. සම්මා වායාමයක් තියෙනවා. ඒ කුසලයේ පවත්ව ගන්න වීරිය නැති කෙනෙකුට බුද්ධ වන්දනාව වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද? සම්මා වායාමයක් තියෙනවා. සම්මා සමාධියත් එහෙනම් මෙතන තියෙනවද නැද්ද? තියෙනවා. මෙතන සමාධිය තේරුවේ කොහොමද? යංකෝ ආවුසෝ විසාක චිත්තස්ස ඒකග්ගතායන් සමාධි. කුසල් සිතේ විසාක එකඟතාවයක් ඇද්ද? ඒක තමයි සමාධිය කියලා කියන්නේ. හැබැයි මෙතන විදර්ශනා සමාධිය පැත්තෙන් කතා කරනකොට කුසල් සිතේ එකඟතාවය කියලා කියන්නේ පින්වත්නි අර පංචස්කන්ධයේ උදේවැය දැකීම පිණිස හිත එකඟ කරගන්නවා. හිත එකඟ කරගන්නවා. ඊළඟට ඇහුවනේ සමාධි නිමිත්ත කියන්නේ මොකද්ද කියලා. එහෙනම් සමාධිය විතරක් දැනගත්තට හරියන්නේ නැහැ. සමාධියට මුල් වෙන අරමුණක් දැනගන්න ඕන. අන්න ඒකයි වැදගත්. සමාධිය කුසල්සිත එකඟතාවය තමයි සමාධිය කියලා අපිට අයින් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා සමාධියට මුල් වෙන අරමුණ කියන්නේ මොකද්ද කියලා ඒ ශ්‍රාවකයා දැනගන්න ඕන. මොකද්ද සමාධියට මුල් වෙන අරමුණ? මේ විසාකට ධම්මදින්නාව කියනවා චත්තාරෝ සතිපට්ඨානා සමාධි නිමිත්තා. අන්න නිවන පිණිස යන කෙනෙක් සමාධිය නිමිත්ත විදියට ගන්නෙ මොකද්ද? සතර සතිපට්ඨානයයි. එහෙම නැත්නම් යා නිවනටපත් වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ සතර සතිපට්ඨානේ ඒකායන මාර්ගය කියලා. මොකද නිවන දක්වා යනවා නම් මම නමස්කාර පාඨයේ තුලත් මේ නමස්කාර පාඨයේ තුලත් සම්මා සමාධිය වැඩෙනවා තමයි. හැබැයි මෙතන නිවන කරා යන ශ්‍රාවකයෙකුට සමාධියේ නිමිත්ත විදියට පෙන්වන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන. එහෙනම් නමස්කාරය කී හිටියා කියලා එයාට නිවන කරා යන්න ලොකු උදව්වක් ගන්න බෑ. මූලික ශ්‍රද්ධාවට විතරයි උදව්ව හම්බ වෙන්නේ. මොකද මෙතන තියෙනවා චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්තා. සමාධියේ නිමිත්ත මොකද්ද? සතර සතිපට්ඨානයයි. චත්තාරෝ සම්මප්පදානා සමාධි පරික්කාරා. විශාක සමාධි පිරිකර කියලා කියන්නේ සම්මා වායාමයයි. ඒ උපන් කුසලයේ ඉදිරියට පවත්වාගෙන යන. මොකද්ද උපන් කුසලය? සතිපට්ඨානය තුල ශක්තිමත් වෙච්ච හිත. ඒක ඉස්සරහට පවත්වගෙන යන්න සම්මා වායාමයේ තියෙන්න ඕන. එතකොට ඊළඟට ධම්මදින්නාව කියනවා සමාධිය වඩනවා කියන්නේ මොකද්ද කියලා අහුවනේ. සමාධිය වඩනවා කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව ඔන්න සමාධිය වඩනවා කියන එකට තේරුම. චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් පුහුණු කරන එකට තමයි බහුල කරන එකට තමයි සමාධිය වඩනවා කියන්නේ. අන්න බලන්න ලස්සන අදහසක් ආවා. මොකද්ද? සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟතාවය. සමාධිය වඩනවා කියන්නේ සතර සතිපට්ඨානෙ පුහුණු කරන එක. සමාධියට පිරිකර තල්ලුව දෙන්නේ මොකෙන්ද? සම්‍යක් ප්‍රදාන වීරියෙන්. සමාධිය වඩනවා කියන්නේ මොකද්ද? කුසල් හොද්දට හිත එකඟ කරගෙන සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් බහුල කරන එකට තමයි සමාධිය වඩනවා කියන්නේ. ඕක නැත්තම් එයාට නිවන හම්බෙන්නේ නැහැ. දැන් අපේ සමහර තව අපේ භාවනා ක්‍රම තියෙනවනේ. ඒ භාවනා ක්‍රම කළා කියලා යාට අවබෝධය කරා යන්න අමාරු එකයි. අවබෝධයට තල්ලුව ගන්න පුළුවන් ඒවයි. ඔය සමහර අනුස්සති භාවනාවලින් එහෙම හැබැයි අනුස්සති භාවනාවලිනුත් නිවන ස්පර්ශ කරන විදි ගැන කියන්න බැරි කමක් නැහැ. අපිත් දේශනා කරලා තියෙනවා. නමුත් සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට මොන භාවනාවක් කළත් කරන්න ඕනේ. ඇයි මේ සමාධි නිවන සම්බන්ධ සමාධියේ නිමිත්ත විදියට භාගතුන් වහන්සේ වදාළේ සතර සතිපට්ඨානයයි. ඒක නැත්තම් මුකුත් කරන්න බෑ. ඊළඟට දැන් ඔන්න ඒ පරියාය ඉවරයි. ඊළඟට දැන් ආයෙත් ධම්මදින්නාවගෙන් අහනවා කතිපණීය සංඛාරාති. ආර්යාවෙනි සංකාර කියනවා මොනවද සංකාර කියලා කියන්නේ? මොනවද පින්නත් සංකාර කියලා කියන්නේ? සංකාර කියන්නේ කාය සංකාර,
වචී සංකාර, චිත්ත හැබැයි සංකාර කියන්නේ ලොකු මාතෘකාවක්. සංකාර එහෙම තෝරන්න බෑ. සංකාර ඒ වගේම මතක තියාගන්න මේ වචනේ ඒ සන්දර්භේ ලියා ගන්න. එකම විදියට හැමතැනම අල්ලන්න එපා. දැන් සංකාර පච්චය විඥානං කියලා කියනවා. කොහෙද ඒක තියෙන්නේ? පටිච්ච සමුප්පාදේ. එතන සංකාර කියන්නේ මොකද්ද? එතන සංකාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංකාර පිනට, අපුඤ්ඤාභි සංකාර පවට, ආනිඤ්ඤාභි සංකාර ධානයට. එතන සංකාර කිව්වේ. දැන් ඔබට මතක ඇති දැන් අපි ඉස්සෙල්ලා කියද්දී සංකාර කියලා සංකාර උපාදානස්කන්ධය කියලා පංචස්කන්ධය කතා කළා නේද? ඒ වෙන්නේ එකක්. මොකක්ද? එතන සංකාර කිව්වේ මොකටද? ඇහින් රූපේ දැක්කහම සිතුවිලි ගලනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? රූප සංචේතනා. එතන සංකාර කිව්වේ සිතුවිලි ගලන එකට. එතකොට එහෙනම් මේ සංකාර වලට හේතුව ඒ සන්දර්භයේ විසඳ ගන්න ඕනද නැද්ද? දැන් තව තැන්වල තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාර අනිත්‍යයි කියලා. එතන සියලු සංස්කාර කිව්වේ මොකටද? හේතුන්ගෙන් හටගත්ත දෙයට. අපි ওই සංඛාර ගැන වෙනම දේශනාවක් කරලා තියෙනවා. හේතුන්ගෙන් හටගත්ත දෙයට. එතකොට මේ සන්දර්භය අපි වෙන වෙනම ලියා ගන්න ඕන. ඒක හරිනේ. දැන් අතන අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා කියනවා. පංචස්කන්ධේ සංඛාර ඇති වෙන්නේ මොනවා නිසාද? පටිච්ච සමුප්පාදේ කතා කරන සංඛාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. පංචස්කන්ධේ සංඛාර වෙන එකක් කියන්න හේතුව තමයි පංචස්කන්ධේ සංඛාර ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශේ නිසා. ස්පර්ශේ නිසා. හොඳට බලන්න. දැන් බලන්න වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශේ නිසා. ස්පර්ශේ නිසා වේදනාව ඇති වෙන්නේ. සංඥා ස්කන්ධය සංඥාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශේ නිසා. ඇයි ඇහෙන් රූප සංඥාව පහළ වෙන්නේ? රූප දකින්න නිසානේ. රූප දකින්න මට්ටමින් ස්පර්ශේ නිසා. ඊට පස්සේ පින්වත්නි සංකාර හිතට ගලන්නේ සිතුවිලි ගලන්නේ ඇයි? ස්පර්ශේ නිසා. ඇහෙන් රූප දැක්කේ නැත්නම් පින්වත්නි රූප සංචේතන කොහෙන්ද පහළ වෙන්නේ? දකින්න මට්ටමින් ස්පර්ශේ නිසා. අන්න බලන්න. එහෙනම් එතන සංකාර පහළ වෙන්නේ ස්පර්ශේ නිසා. එතකොට පටිච්ච සමුප්පාදේ සංකාර ඇති වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා. දැන් මෙතන කතා කරන්නේ වෙන සංකාර කතාවක්. සංකාර දැන් මෙයාට උවමනාව තියෙන්නේ ඇයගේ හිත හොඳට විශ්ලේෂණය කරගන්නනේ. ඒකට මේ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න. මේ ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. අපි ඊටාම ඉක්මනින් කියනවා. එතකොට සංකාර තුනයි. මොනවද? කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඔන්න ඔය සංකාර තුන. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන්නේ මොනවද? කයින් කෙරෙන ඒවා, වචනෙන් කෙරෙන ඒවා, හිතින් කෙරෙන ඒවාද? නෑ. අන්න ඒක අහුනොත් ඒක නෙමෙයි. එතකොට අහනවා ආර්යාවනි කාය සංකාර කියන්නේ මොනවද? කතමෝ පනීය කාය සංකාරෝ. ඔන්න බලන්න. ඔය කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා දැක්කොත් ත්‍රිපිටකේ කොහේ හරි එතන කයින් කෙරෙනවා, වචනෙන් කෙරෙනවා, සිතින් කෙරෙනවා කියලා අල්ලන්න එපා. එතකොට ධර්මයේ පැටලෙනවා. කාය සංකාර කියන්නේ මොනවද? වචී සංකාර කියන්නේ මොනවද? චිත්ත සංකාර කියන්නේ මොනවද? ධම්මදින්නාවගෙන් අහනවා. එතකොට ධම්මදින්නා කියනවා කතමෝ පනීය අස්සාස පස්සාසා කාය සංකාරෝ. අන්න කාය සංකාර කියන්නේ මොකටද? ආස්වාස ප්‍රාස්වාසයට. මේ වචන තුන ආවොත් අර සංකා ඒකයි අද ගොඩාක් දෙනෙකුට නිවන පැටළුනේ ඒකයි. ඇයි? එක වචනයක් අල්ලගෙන ඒක හැම තැනටම ඔබ බලනවා. ගැළපෙන්නේ නැහැ. දැන් බලන්න මෙතන කාය සංකාර කිව්වේ කයින් කෙරෙනේවට නෙමෙයි. මෙතන කාය සංකාර කිව්වේ මොකටද? ආස්වාස ප්‍රාස්වාසයට. කතමා විතක්ක ਵਿਚාරා වචී සංකාරෝ. විතක්ක ਵਿਚාරයි වචී සංකාර කියන්නේ. කතමා සංඥාච වේදනාච චිත්ත සංකාරෝති. චිත්ත සංකාර කිව්වේ මොකටද? සංඥා වේදනාවලට. අමුතු කතාවක්. මොකද්ද? කාය සංකාර කිව්වේ මොකටද? ආස්වාස ප්‍රාස්වාසයට. වචී සංකාර කිව්වේ විතක්ක ਵਿਚාර. චිත්ත සංකාර කිව්වේ සංඥා වේදනාවලට. එතකොට අහනවා පින්වත් ආර්යාවෙනි ආස්වාස ප්‍රාස්වාස වලට කාය සංකාර කියන්නේ මොකටද?
අන්න උත්තරේ. උත්තරේ ගන්නයි හදන්නේ. විතක්ක ਵਿਚාර කිව්වේ වචී සංකාර කියන්නේ මොකටද? සංඥා විඳීම් කියන්නේ චිත්ත සංකාර කියන්නේ මොකටද? ඇයි එහෙම කියන්නේ? එතකොට කියනවා අස්සාස පස්සාසාකෝ ආවුසෝ විසාක කායිකා ඒතේ ධම්මා කාය පටිබද්දා. පින්වත් විසාක ආස්වාස ප්‍රාස්වාසී කයට සම්බන්ධ දෙයක්. ආස්වාස ප්‍රාස්වාසී සම්බන්ධ කොහෙටද? කායයටයි සම්බන්ධ. එතකොට ඒවා බැඳිලා තියෙන්නේ කායයටයි. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස වලට ගැඹුරු ධර්මී කාය සංකාර කියලා කියනවා. විසාක වචී සංකාර කියලා කිව්වේ විතක්ක ਵਿਚාර වලට. මොකද වචන ප්‍රකාශ කරන්න කලින් යා හිතින් විතර්ක කරනවා, ਵਿਚාරනවා. ඊළඟට චිත්ත සංකාර කිව්වේ සංඥා වේදනා දෙකට. සංඥා වේදනා පහළ වෙන්නේ කොහෙද? සිතේ. ඇඟේ කොහෙවත් නෙමෙයි. සංඥා පහළ වෙන්නේ කොහෙද? හිතේ. අපේ අවිද්‍යාවට හිතාගෙන ඉන්නක ඇහි පහළ වෙනවා කියලා අපි සමහර අය හිතාන ඉන්නවා. නෑ. ඇහින් රූපේ දැක්කම සංඥාව පහළ වෙන්නේ හිතේ. වේදනාව. වේදනාව ඇහිවත් රූපේටවත් අයිති කන්නේ නෙමෙයි. ඇහින් රූපේ දැක්කාම වේදනාව පහළ වෙන්නේ හිතේ. අපි හිතනවා ඔළුවේ වේදනාව කියලා. ඔළුවේ වේදනාවක් නෑ. ඒ කියන්නේ වේදනාව පහළ වෙන්නේ හිතේ. ඒ වෙලාවේ මානසිකාර ප්‍රත්‍යයෙන් හිතේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන්නේ නැත්තම් ඔළුවක් තියනවද කියලා දන්නෙත් නැහැ. ඔළුවේ අමාරුව කියලා අපි කතා කළාට. එහෙනම් කයේ ඇති වෙන වේදනාව, දණිහේ අමාරුව, බඩේ අමාරුව කියලා කිව්වට පින්වත්නි මානසිකාර ප්‍රත්‍යයෙන් Tamanගේ හිතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැත්තම් පින්වත්නි බඩේ අමාරුවක් තියනවද කියලා දන්නේ නැහැ. බඩක් තියනවද දන්නෙත් නැහැ. ඒකයි නිර්වින්දනය කරලා ඕනනම් බඩ කපලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ බඩ ඇතුලේ තියෙන කෑල්ලක් අරගෙන වෙන කෙනෙක්ගේ කෑල්ලක් එකතු කරන්න උනත් පුළුවන්. එහෙනම් මේ වේදනාව පහළ වෙන්නේ කොහෙද? හිතේ. සංඥා වේදනා හිතේ පහළ වෙන නිසා ඒකට අපි කියනවා මොකද්ද? ඒකට කියනවා චිත්ත සංකාර කියලා. චිත්ත සංකාර කියලා. එතකොට දැන් මෙතන ඊළඟට අපි තාමික්මනින් කියනවා කාලය යන නිසා විශාක අහනවා ධම්මදින්නාවගෙන් ආර්යාවනි සංඥාවේ ඔන්න බලන්න මෙන්න මෙතනට එන්නයි යාට උමනාව තිබ්බේ. කතංච පණෙය්‍ය සංඥා වේදිත නිරෝධ සමාපatti හෝති. පින්වත් ආර්යාවනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්නේ කොහොමද? අන්න ඔය කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්ගේ හිතේ ස්වභාවයට අයිති තත්වයක්. නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙකුගේ හිතේ ස්වභාවයට අයිති තත්වයක්. එතකොට විශාකට කියනවා විශාක සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්නේ ඒ සමවදින පුද්ගලයා තුල මේ වෙලාවේ මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. එහෙම නැත්නම් මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඔන්න දැන් මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුනා. ඒ විදියට කලින් සැලසුම් කරලා නැහැ කියනවා. කලින් සැලසුම් කරලා නැහැ කියන එකෙන් අදහස් කළේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අවබෝධයටපත් වෙච්ච හිතේ කෙනෙක්ගේ හිතේ ස්වභාවයක් ඒක. ඒක 아무තුවෙන් සැලසුම් කරන තත්වයක් නෙමෙයි. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච නිකලෙස් මුනිවරයෙක්ගේ හිතේ ආවේනික තත්වය තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින හැඩය පින්වත්නි. එතකොට දැන් විශාක අහනවා හොඳයි ආර්යාවනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදිනකොට ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ කාය සංකාරද, වචී සංකාරද, චිත්ත සංකාරද? මොකද සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින එතකොට දැන් අද කියනවා බණහලා රහත් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ නිරෝධ සමාපත්තියට වලට මොකද්ද වෙන්නේ? භාවනාමය ඥානයක් දැන් බලන්න මේ විශාක අහනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්ගේ හිත තුල හිතේ පවතින ස්වභාවය මොකක්ද කියලායි මේ අහන්නේ. එතකොට මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ කෙබඳුද කියලායි මේ අහන්නේ. ඒ වෙලාවේ පින්වත්නි ඒ මොහොතේ විශාක සිටුවරයාට ධම්මදින්නාව කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදිනකොට පළවෙනියෙන් නිරුද්ධ වෙන්නේ වචී සංකාර කියනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයා තුල පළවෙනියෙන් නිරුද්ධ වෙන්නේ වචී සංකාර කියනවා.
ඊළඟට නිරුද්ධ වෙන්නේ කාය සංකාර කියනවා. ඊළඟට නිරුද්ධ වෙන්නේ චිත්ත සංකාර කියනවා. එහෙනම් නිරෝධ සමාපත්තියට සමවැදුනාට පස්සේ ආස්වාස ප්‍රාස්වාස වැඩ කරන්නේ නැහැ. නිරෝධ සමාපත්තිය තුළ. ඒක නිසා ඒ කාලේ සමහර හාමුදුරුවරුන්ට මේ හාමුදුරුව අපවත් වෙලා කියලා නිරෝධ සමාපත්තියට සමවැදිච්ච ස්වාමීන් වහන්සේලාට ගිනි තියලා ගිහින් තියෙනවා. උන්වහන්සේ අලු ගසා දාලා නැගිටලත් තියෙනවා. එහෙනම් මේ අරහත්ත්වය කියන්නේ බණහලා ලැබෙන තත්ත්වයක් නෙමෙයි, භාවනාමය අත්දැකීමක්. ඒ කියන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදිනකොට පින්වත්නි ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ වචී සංකාර. වචී සංකාර කිව්වේ මොනවද? වචී සංකාර කිව්වේ විතක්ක ਵਿਚාර. ඊළඟට නිරුද්ධ වෙන්නේ මොනවද? කාය සංකාර. කාය සංකාර කිව්වේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධ වෙන තැන් කීපයක් තියෙනවා. පින්වත්නි හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. ඊළඟට ආධ්‍යාත්මික ප්‍රවේශයේදී නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. ඊළඟට පින්වත්නි නිරුද්ධ වෙලා යන්නේ වචී චිත්ත සංකාර තුන්වෙනියට. මොකද්ද චිත්ත සංකාර කියන්නේ? චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා. ඒවා නිරෝධ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුව තුළ නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයකට තමයි නිරෝධ සමාපත්තිය කියලා අපි මේ කියන්නේ. ඊළඟට මේ දේශනාවේදී වේදනාව ගැනත් අහලා තියෙනවා. මේ දේශනාව අපිට ලැබෙන කාලේ නිමා වෙනවා. ඒ නිසා වේදනාව ගැන බොහෝම ලස්සන ධම්ම කාරණා ටිකක් මේකේ තියෙනවා. ඒ ධර්ම කාරණා ටික ගැන හොඳට ඉගෙන ගන්න. මොකද වේදනාව ගැන අවබෝධයෙන් තමයි අරහත්ත්වයට යන්න තියෙන්නේ. පින්වත්නි ඔබ තුල මේ ආයතන 6 හරහා සුඛ වේදනා දුක් වේදනා හට ගන්නවා. මේකේ ලස්සනට ඒක විස්තර කරලා තියෙනවා. සුඛ වේදනා උපදිනකොට රාගානුසය ඇති වෙන විදිය චූල වේදල්ල සූත්‍රයේ තියෙනවා. දුක් වේදනාව ඇති වෙනකොට පටිඝානුසය මෝරණ විදිය තියෙනවා. නිරාමිස සුඛ වේදනාව තුල නිරාමිස සුඛ වේදනාව තුල රාගානුසය මෝරන්නේ නැති විදියත් මේ දේශනාවේ තියෙනවා. ඒ නිසා මේක පාඩමක් කරගන්න මේ දේශනාව හොඳට හදාරන්න. ඒ වගේම නිරාමිස දුක් වේදනා තියෙනවා. නිරාමිස දුක් වේදනා තියෙනවා. දැන් භාවනාවක් කරනකොට නිදි වරාගෙන භාවනාව කරන්න ඕන. දුකක්ද සැපයක්ද නිදි වරාගෙන ඉන්න එක? දුකක්. නමුත් මේ නිරාමිස දුක් වේදනාව තුල පටිඝානුසය නැහැ. ඊට පස්සේ කොහොමද සංකාර උපේක්ෂාවකට එන්නේ? ඒ කියන්නේ සුඛ වේදනාවත් ඇති වෙලා නැති වෙලා යනවා කියලා තේරුම් අරගෙන සුඛ වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද කියලා තේරුම් ගන්නවා. මොකක් නිසාද සුඛ වේදනාව ඇති වෙන්නේ? ස්පර්ශය නිසා. ඇයි පස්සපච්චය වේදනානේ? ස්පර්ශය නිරුද්ධ වෙනකොට සුඛ වේදනාව නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට සුඛ වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම ස්පර්ශය නිරුද්ධ වෙලා යනකොට දුක් වේදනාවත් නිරුද්ධ වෙලා යනවා. එහෙනම් වේදනාව කියන්නේ නිරෝධ ධර්මයක්. වේදනාව නිරෝධ ධර්මයක් විදියට දැක්කොත් ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වී යන බව Tamanගෙම හිතින් දැක්කොත් එතන පින්වත්නි හිත මැදහත් භාවයකටපත් වෙනවා. හිත මැදහත් භාවයටපත් වෙනවා. එතන පින්වත්නි උපේක්ෂාවක හිත පිහිටනවා. ඒ උපේක්ෂාව තුළ හිත පිහිටියාට පස්සේ උපේක්ෂාවට හිත බැසගත්තාම ඒ උපේක්ෂාව තුළ හිත බැසගත්ත තැනක පින්වත්නි ඒක හරිම මෘදුයි, ඒක හරිම කර්මණ්‍යයි, ඒක හරිම ප්‍රභාස්වරයි. ඒ කියන්නේ ඒ මැදහත් හිත සුඛ වේද ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහා සුඛ වේදනාවක් උපදින්නෙත් නැහැ, දුක් වේදනාවක් උපදින්නෙත් නැහැ. ආයතන 6 අත්දැකීම් මත මැදහත් භාවයක් උපදිනවා. පරිසුද්ධම් පරියෝදාතං කියලා ඕක ධාතු විභංග සූත්‍රය පැහැදිලි කරන්නේ. ඊටාම පිරිසිදු උපේක්ෂාවකට හිතපත් වෙන. ඔන්න ඕකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඕකම තමයි ගැඹුරින් විස්තර වෙන්නේ උපේක්ඛා බොජ්ජංගය කියලා. ආයතන 6 හරහා අත්දැකීම් ලෝකයේ තුල උපේක්ෂාවකටපත් වෙනවා. එතකොට දැන් මේක ඊළඟට බොහොම කෙටි පිළිතුරු බලාපොරොත්තුවෙන් කෙටි උත්තර කීපයක් ලබා දෙනවා අන්තිමටම. ඒකේ තියෙනවා සුඛාය පණීය වේදනාය කිං පටිභාග හෝති. පින්වත් ආර්යාවනි සැප විඳීමට විරුද්ධ දේ මොකද්ද? සැපයට විරුද්ධ දේ මොකද්ද? දුක. එතකොට උත්තරේ දෙනවා සැප විඳීමට විරුද්ධ දේ දුකයි. පින්වත් ආර්යාවනි දුක්ඛාය පණීය වේදනායකින් පටිභාග්ගෝති. දුක් විඳීමට විරුද්ධ දේ මොකද්ද? දුක් විඳීමට විරුද්ධ දේ මොකද්ද? සැපය. පින්වත් ආර්යාවනි උපේක්ෂා විඳීමට පක්ෂ දේ මොකක්ද? උපේක්ෂා විඳීමට පක්ෂ දේ අවිද්‍යාව.
සාමාන්‍ය ලෝකයේ කෙනෙක් මේ ආයතන හයේ කතාව දන්නේ නැතුව අපි හිතනවා මං හරි උපේක්ෂාවෙන් ඉන්නේ කියලා කියන්නේ ඔය සමහර අය. ඒ උපේක්ෂාව විද්‍යාසහගත නැහැ. ඒක තුල අවිද්‍යාව තියෙනවා. ආයතන හය තුල ගැඹුරු අවබෝධයක් තුලින් පත්වෙන උපේක්ෂාවයි මෙතන කතා කරන්නේ. ආයතන හය තුලින් ගැඹුරු අවබෝධයක් කරා ඇති වෙන විද්‍යාව. ඒ වගේම අවිජ්ජාය පණියකින් පටිභාග බෝති. පින්වත් ආර්යාවෙනි අවිද්‍යාවට විරුද්ධ දේ මොකක්ද? අවිද්‍යාවට විරුද්ධ දේ මොකක්ද? විද්‍යාව. මේක ඊටාම සංකීර්ණ දේශනාවක්. නමුත් අපි මෙතනදී කෙටියෙන් හරි තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මම මේ අන්තිම ටික මේ විදියට කියාගෙන ගියාට මේ අවිද්‍යාව, විද්‍යාව මේවා ගැන බොහොම ලස්සන දේශනාවක් මේ සූත්‍රයේ තුල තියෙනවා. නමුත් විද්‍යාව කියන தത്വෙට ඇවිල්ලා. ඒ කියන්නේ අර උපේක්ෂාව කියන ස්වභාවය. ඇස කන නාසය දිවකය මනස හරහා ආයතන ලෝකයෙන් මදහත් භාවයක් හදාගෙන ආයතන හය හරහා රාග ద్వේෂ ඇතිවෙන්න නොදී උපේක්ෂාවකට පත්වෙන එක පිරිසුදුයි පරියෝදාතයි. පරිසුද්ධම් පරියෝදාතං. පිරිසුදු මෘදු වෙච්ච උපේක්ෂාවකට පත් වෙනවා. විද්‍යාව අන්න එතනයි පහළ වෙන්නේ. ආර්යාවනි විද්‍යාවට පක්ෂ දේ මොකක්ද? විද්‍යාවට පක්ෂ දේ මොකක්ද පින්වත්නි? විඥායකෝ පණීය ආවුසෝ විමුක්ති පටිභාග බෝති. විද්‍යාවට පක්ෂ දේ විමුක්තියයි. මෙතන විද්‍යාව කිව්වේ මොකද්ද? ආයතන හය හරහා ඔන්න ඕක හොඳට ඔළුවට දාගන්න. ආයතන හය හරහා ඇලීම් ගැටීම් ඇති නොවන ආකාරයට මේ ඔක්කොම අනිත්‍යයි. අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති ආදී වශයෙන් හතර ආකාරයකින් විමසීම තුල ආයතන හය පදනම් කරගෙන එයා තුල ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැති දවසක් එනවා. එතන පිරිසිදු මෘදු වෙච්ච උපේක්ෂාවකට පත් වෙනවා. අන්නේ උපේක්ෂාවකට පත් වුණාට පස්සේ එයා ඒ தত্ত্বය තුලත් විදර්ශනා කරනවා. ඒ தত্ত্বය තුලත් මේ බඳු தত্ত্বයක් මගේ හිත තුල ඇති වුණේ කුමරක්? ඒ කියන්නේ උපේක්ෂාවකට පත් වූ බව මම කොහොමද දැනගන්නේ? උපේක්ෂාවකට පත් වූ බව මම දැනගත්තේ මගේ හිත ගැඹුරු විමර්ශනයක් තුලින්. ඒ විදිහට Tamanගේ හිත ගැඹුරින් විමසනකොට පින්වත්නි ගැඹුරින් විමර්ශනීය තුල ඒ ශ්‍රාවකයා තුල සියුම් දැනීමක් විතරක් ඉතුරු වෙලා ඉතුරු සියලුම සංකාර නිරුද්ධ වෙලා යනවා. ඊටාම සියුම් දැනීමක් උපේක්ෂාව සම්බන්ධ ඊටාම සියුම් දැනීමක් විතරක් ඉතුරු වෙලා සියලුම සංකාර නිරුද්ධ වෙලා යනවා. ඒ සියුම් දැනීමත් විදර්ශනා කරනවා. ඇයි එහෙම සියුම් දැනීමක් ඇති වෙන්නේ? ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටිලා නැහැ. පුරාණ කර්මයේ විසින් පුනර්භවය හදලා තියෙනවා. ඒ නිසා ඒ පුරාණ කර්මය විසින් පුනර්භවය හදලා දීලා තියෙන නිසා ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. මොළය හදවත වැඩ කරනවා. ඒ නිසා මට මෙබඳු සියුම් දැනීමක් ඇති වෙනවා. මරණයත් සමගම මේ සියල්ලම නිරුද්ධ වී යන බව දන්න නිසා ඒ උපේක්ෂාව තුලම හිත පිහිටවාගෙන ඒ බඳු උත්තමීක වාසය කරනවා. ඒකට කියනවා සංකාර උපේක්ෂාව කියලා. එතනම තමයි අකුප්පා චේතෝ විමුක්තිය කියලාත් හඳුන්වන්නේ. ඒ උපේක්ෂාවට පත් වුණාට පස්සේ බඳු උත්තමීක් මැරුණාට පස්සේ ආය උපතක් කරා යන්නේ නැහැ. අන්නේ බඳු තත්වයකට පත්වීම පිණිස මේ චූල වේදල්ල සූත්‍රය. මේක වේදල්ල සූත්‍රයේ ඊටාම කෙටි විග්‍රහයක්. චූල වේදල්ල සූත්‍රය තවදුරටත් හොඳට ඉගෙන ගන්න හදාරන්න මේක උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ දේශනාවේ දායකත්ව දෙකක් දරලා තියෙනවා. විශේෂයෙන්ම අද ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේ දරනවා පිටකොට්ටේ පිටමුල්ල පාරේ පදිංචි කුසුමා පෙරේරා මහත්මිය, චන්ද්‍රා පෙරේරා මහත්මයා සහ සමන්ති විමලසේන මහත්මිය ඇතුළු පින්නතුන්. ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා අරමුණ විදියට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට කැපවෙන මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නට, කුසුමා පෙරේරා මහත්මිය සහ චන්ද්‍රා පෙරේරා මහතා ඇතුළු ඒ පවුලේ හැම දිනාටම ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස වේවා. මේ ලැබිච්ච නව වසර සෞභාග්‍ය සම්පන්න වසරක් වේවා කියලා යැත්තු අදිෂ්ඨාන කරලා තියෙනවා. දැනට රෝගීව සිටින තෙරුණී දියණියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒත් සමගම දම්සිත් පුතණුවන් ඒ වගේම දෙව්මිනී දියණිය ඇතුළු දෙවින් පුතණුවන් ඇතුළු දූ දරුවන් හැම දිනාගේම අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ සියලු දෙනාට නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා උන් අදිෂ්ඨාන කරලා තියෙනවා.
ඒත් සමගම කුසුමා පෙරේරා මහත්මියගේ ආදරණීය මෑණියන් වන ලිලියන් ලියනගේ මහත්මියටද පියතුමන් වන චන්ද්‍රා පෙරේරා මහත්මයාගේ පියතුමන්ටත් චන්ද්‍රා පෙරේරා මහත්මයාගේ දෙමව්පියන් ඇතුළු දෙපාර්ශවයේම මියගිය සියලු සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා කරන්නටත් මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒ පවුල්වල සියලුම දෙනාටත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ පවුලේ නමින් මියගිය ඥාතීන්ගේද භවය සුවපත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මහින්ද මහත්මයා ඒ වගේම මහින්ද හතුරුසිංහ මහත්මයා ධම්මිකා හතුරුසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. චන්ද්‍රලතා පියසීලී මෙනවියට ඒ වගේම බණ්ඩාරමැණිකේ මෑණියන්ට පෙරේරා පියතුමන්ට හතුරුසිංහ පියතුමන්ට ඒ වගේම බේලින් මෝනා ආදරණීය මෑණියන් ඇතුළු මහින්ද හතුරුසිංහ මහත්මයා සහ ඒ පවුලේ සියලුම දෙනාගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා භවගාමී ජීවිතේ සුවපත් වේවා ආයති භවයේ සුවපත් වේවා සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසල් ඒ හතුරුසිංහ පවුලේ හැම දිනාටම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මූලික වශයෙන් මේ අත් බලාපොරොත්තු වෙනවා 2022 පළවෙනි මාසයේ 16 වන දින රෝගාතුරව සිට අභාව ප්‍රාප්ත වූ චන්ද්‍රලතා පියසීලී මෙනවියට තෙමස් පූර්ණ පින්කමක් හැටියට අද මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ හැම දිනාගේමද භවගාමී ජීවිතය සුවපත් කරගන්නට මේ ධර්ම දානමේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරූ හැම දිනාටමත් නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් ඔබ සියලු දෙනාටමත් මේ කුසල් අමා නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට උතුම් බුද්ධත්වයේ පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ කටයුතු වර්තමානයේ මෙහෙවන බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමද ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංසයන් අමා නිවන් පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානෙන් අපි ධර්මානුශාසනාව නිමා කරන ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නාගදීපය ස්වර්ණ භූමිය දෙවන වර වැඩි බුදු රදුන් සහෝදර සමගියෙන් නිදීවිය සුදුවතින් නැගී සෑරදුන් නිමිති දැක සසර දුටුවේ බුදු රදුන් සිහි කරමි බක්කුන් පොහෝදා සම්බෝධිවන්